උදාහරණය බලමු ඊළඟ පාඩම මේ පාඩම අද දවස් තුනක් කරන්න වෙයි. හතරම තුල මොඩල් ෆෝමියුලේෂන් ඊට පස්සේ ඊළඟ දවසේ ඉන්ස්ට්‍රුමන්ට් යනකොට විසඳුම ගැන හරි ලේසි ඒ ගැන ඕන වෙන්න එපා. මේක තමයි ඉතාමත් වැදගත්. හරියට හොටනාගත්තේ නැත්නම් ඒක ඉදිරි අනාගතයකට බලපාන නිසා වාරාත්මක ඒක වැදගත්. ප්‍රායෝගික ජීවිතේ අපි හරියට ගොඩනගා ගන්න ඕනේ නේද? ඒ නිසා මොඩල් එක හරියට හදුවොත් තමයි හරි සොලියුෂන් එකක් එන්නේ. හරි සොලියුෂන් එකක් આવොත් තමයි හරි ඩිසිෂන්ස් එකකට අපි යන්න හැකියාව ලැබෙන්නේ. අපි යමු ඊළඟට මම කියන්නම් තේරුම් කරලා දෙන්නම් මොකක්ද කියන එක. The hospital dietitian must prepare breakfast menu every morning for patients. රෝහලක මේ කැම් සකස් කරන පුද්ගලෙක් patients ලාට හැම උදෑසනකම ආහාර වේල සකස් කිරීම පිළිබඳව කටයුතු කරා යන the hospital dietitian must prepare the අනිවාර්යයෙන්ම prepare කරන breakfast menu for every morning for every patient. Part of the dietitian responsibility is to make certain that minimum daily requirement for vitamin A and B are met. මේ කැම්බෙල් සකස් කිරීමේදී මේ පුද්ගලයාට සිදු වෙනවා අවශ්‍යයෙන් ලැබිය යුතු විටමින් ප්‍රමාණය ලැබෙන විදිහට මේ කැම් සකස් කරන්න. මේක certain minimum daily requirement. අවශ්‍යයෙන් දිනක අවශ්‍යතාවයේ සම්පූර්ණ විටමින් A සහ B ලැබෙන විදිහට තමයි කැම්බෙල් සකස් කරන්න ඕනේ. නිකන් ආහාරයක් දෙන්න බෑ. විටමින් ලැබෙන ආහාරයක් දෙන්න ඕනේ. minimum vitamin requirement. At the same time, the menu must kept at the lowest possible cost to avoid waste. ඒ වගේම මේ විටමින් ප්‍රමාණය ලැබෙන විදිහට තීරණය කරනවා වගේම cost එක minimize කරන්නත් එයා සැලකිලිමත් වෙන්න ඕනේ. ලාස්ට් අපතේ අවදි කරලා උදාහරණ පිළිවෙල අවම කරන විදිහට තමයි කටයුතු කරන්නත් ඕනේ. ගන්න ඔබ්ජෙක්ටිව්ස් ගොඩක් තියෙනවා. The main breakfast staples providing the vitamin A and B are eggs, bacon and cereal. මේ ආහාර වේලේ මිනිත්තුකට ප්ලස් කරනවා eggs, විතර, bacon, cereal. The vitamin requirement and the vitamin contribution for each staple are. එක ආහාර ද්‍රව්‍යයෙන් මේ ලැබෙන විටමින් ප්‍රමාණය AB ප්‍රමාණය දීලා තියෙනවා. ටේබල් එකේ විටමින් contribution ඒ ආහාර වලින් ලැබෙන දායකත්වය 1 මිලිග්‍රෑම් එකකට විටමින් A 2යි. බේකන් ස්ට්‍රිප් මිලිග්‍රෑම් එකකට විටමින් A 4ක් ලැබෙනවලු. සීරියල් කප් එකකට දානවා මිලිග්‍රෑම් එකකට vitamin A එකක් ලැබෙනවා. minimum daily requirement එක කියන්නේ vitamin A ලැබෙන්න ඕන patient කෙනෙක් අවශ්‍ය 16ක්. ඊළඟට vitamin B ගැන දීලා තියෙනවා. egg වලින් 3යි, bacon වලින් 2යි, cereal cup වලින් 1යි. minimum ලැබෙන්න ඕන දවසකට patient කෙනෙක්ට 12ක්. The cost of an egg is 12. විතරේ මිලියන රුපියල් 12යි. The cost of bacon strip 9 rupees and cup of cereal cost 8 rupees. Right? ඒතර එකකට අදාළ පිළිවෙල දීලා තියෙනවා. ඊළඟට කියනවා the dietitian wants to know how much of each staple to serve. මේ ආහාර පිළිබඳ ප්‍රයත්න පුද්ගල අවශ්‍යතාවය දිනවලු මේ එක එක patient කොච්චර ප්‍රමාණයක් ආහාර දෙනවද කියලා තීරණය කරන්න in order to meet the minimum daily requirement. දිනකට අවශ්‍ය ලැබෙන විටමින් ප්‍රමාණය සම්පූර්ණ වෙන විදිහට සහ while minimizing total cost. මුළු වියදම අඩු වෙන විදිහට. එතකොට patients කට දේ ආහාර වල සකස් කරන්න ඕන. අවම විටමින් ප්‍රමාණය ලැබෙන්නත් ඕන. ඊළඟට ඒ සදායන වියදම අවම වෙන්නත් ඕන. ඒ සියලු දේවල් තීරණය කිරීමට අදාළව තමයි මෙතනදී අපි මොඩල් එක ඩිවෙලොප් කරනවා. එහෙනම් මම කියන්න ඉස්ලාම් තීරණ විචලන කීයක් වෙනවද? මොනවද ඒ තීරණ විචලන? නැත්නම් මම සාරාංශගත කළොත් රෝහලක ලෙඩුන්ට උදේ ආහාර වෙන පිළිබඳව තමයි ගැටලු ඉදිරිපත් කරලා තියෙන්නේ. ආහාර වේලට ආහාර වර්ග තුනක් අන්තර්ගත කරන්න යනවා. විතර, බේකන්, සීරියල්. එතකොට අවශ්‍ය දිනකට ලැබෙන්න ඕන විටමින් 16යි, A වලින් 16යි, B වලින් 12යි කියලා කියනවා. අවශ්‍ය. ඒ කියන්නේ ඒකට අඩු වෙන්න බෑ, වැඩි වුණාට කමක් නැහැ. ඊළඟට ඒ එක ආහාර වර්ගයන් වලින් ලැබෙන AB විටමින් ප්‍රමාණය දීලා තියෙනවා.
එක ආහාර වර්ග ඒකකයක් සලහන පිළිවෙල දීලා තියෙනවා. ඒතර මේ පුද්ගලික අවශ්‍යතාවය ලෙඩුන්ට විටමින් ලැබෙන විදිහට සහ පිළිවෙල අවමන විදිහට මේ තීරණයක් ගැනීම තමයි අපේක්ෂා කරන්නේ. The dietitian want to know how much of each staple to serve in order to meet the minimum daily requirement while minimizing total cost. තීරණ විචලන තුනක් කියන එක නිවැරදි. කොහොමද ඒක define කරන්නේ? That's important. කොහොමද define කරන්නේ? කොහොමද define කරන්නේ? මොකද තීරණය කරන්න ඕනේ x1 x2 x3 කියලා. කොහොමද define කරන්නේ? මොකද x1 කියලා කියන්නේ? ඒ තීරණ විචාර තුනක් කියලා හඳුනාගත්තේ. උත්තරේ හරි. මොකද පදනම? You can unmute and you can use the speaker, right? If you difficult to chat with me. Yes, x1 that one of the answer, the vitamin ප්‍රමාණය නෑ. අපිට විටමින් ප්‍රමාණය තීරණය කරන්න බැහැ පුතා. මම කියන්නේ ප්‍රායෝගිකව හිතන්න කියලා. අපිට තීරණය කරන්න හැකි x වලින් කොච්චරක් දෙනවද කියලා. සීරියල් කප් වලින් කොච්චරක් දෙනවද කියලා. How much it needed. Oh, that's right. It hard. Correct, you know. It's අපිට ඒ ප්‍රමාණය අපිට ලැබෙන විටමින් ප්‍රමාණය තීරණය කරන්න බෑ. ඒක පරිභෝජනය කරන ආහාර ප්‍රමාණයත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඒ නිසා අනිත් විදිහට අපි තීරණය කරන්න ඕන මේ විටමින් ප්‍රමාණය තීරණය කරන්න බෑ. right? එහෙනම් අපි මේක define කරමු. x1 කියලා කියන්නේ the number of eggs to be served to the patient, number of eggs. අපි කොච්චරක් විතර වලින් ලබා දෙනවද? x2 කියලා කියන්නේ bacon strips කොච්චරක් ලබා දෙනවද ආහාර වලට අන්තර්ගත කරනවද? x3 කියලා කියන්නේ cereal cup කොච්චර ප්‍රමාණයක් අන්තර්ගත කරනවද කියලා. The number of eggs to be served, number of bacon strips to be served, number of cereal cups to be served. කොච්චර අපි එක ආහාර වර්ග වලින් පොදු නිර්වචනය ගන්න පුළුවන්. all xij කියලා අරගෙන එක ආහාර ද්‍රව්‍ය තුලින් ලබා දිය යුතු ප්‍රමාණය කියලා ගන්න. අවශ්‍ය ප්‍රමාණයක් තමයි ඒක. right? එහෙනම් බලන්න කියන ඔබ්ජෙක්ටිව් එක මොකද අරමුණ? දානේ පැහැදිලිවම කියලා තියෙනවා. අරමුණ වෙන්නේ මේ ගානේදී බලමු උත්තරයක් කියලා තියෙනවා. minimize. මොකද්ද minimize කරන්නේ? ඒක හරි. minimize the cost. That's correct. මේක තමයි අරමුණ. අපි minimize කරන්න ඕන පිළිවෙල. මේක පිළිවෙල තුරු දෙක තමයි අපි හදන පළවෙනිම ගාන. minimization objective. එහෙනම් කොහොමද අරමුණ සිට එළියන්නේ? බලන්න අරමුණ සිට minimize z equal ඕන c කියලා ගන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍ය z කෙනෙක් ගන්නවා. minimize z equal z වලින් represent කරන්නේ total cost එක. මම දකුණට පැත්තේ හදන්න බලන්න. ඒකට මොකද්ද minimize කරන්න total cost එක නේද? total cost එක minimize කරන්න. මොකක්ද total cost කියන්නේ? එක එක ආහාර වර්ග වලට යන වියදම. අපි වැඩි කරන්න ඕන යොදා ගන්න ප්‍රමාණය. එහෙනම් අරමුණේ හදන්න බලන්න. minimize z equal දකුණට පැත්තේ right hand side එකේ අපි කියන්න ඕන යන total cost එක. total cost එක තීරණය වෙන්නේ කොහොමද? ඒකක පිළිවෙල වැඩි කරන්න ප්‍රමාණය. හදලා තියෙන 12x1 plus 9x2 plus 8x3. That's correct. හරි. එහෙනම් අරමුණ සෙරියක් අපි නිවැරදි කොට නැගුවා. minimize z equal 12x1 plus 9x2 plus 8x3. constraints වලට යන්න. මොනවාද constraints? මොනවාද constraints එන්නේ මේ ගන්න? අර කලින් ගණන් වල වගේ budget constraint එහෙම නැත්නම් demand constraint, material labor hours constraint මෙතන නැහැ. මොකද මෙතන සීමාව වෙන්නේ මේ radiation මේ කෑම ලබා දෙනකොට සීමාව මොකක්ද? ඒක ඔයාලා හිතන්න ඕන දීලා තියෙන තොරතුරුත් එක්ක. මේ ටේබල් එක තුල තියෙනවා සියලු දේවල්. සීමාව තමයි මේ ආහාර වේල දෙනකොට බලන උත්තරයක් ලැබෙනවා.
daily requirement එක that's correct. සීමාව තමයි අපි දිනකට අවශ්‍ය ලැබෙන විටමින් ප්‍රමාණය. ඒ ප්‍රමාණය ලැබෙන්න බෑ නිකන් ආහාර දුන්නට හරියන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි ඒක ඩෙවලොප් කරන්නේ? ඒ වලින් 16ක් ලැබෙන්න. අවම වශයෙන් කිව්වම දැන් මතක තියෙන්න ඕන greater than equal. හැමතිස්සෙම මේ වචන භාවිත කරන අවම වශයෙන් කිව්වහම greater than equal. not more than කිව්වොත් less than equal නේද? ඊට වඩා වැඩි වෙන්න බෑ කිව්වොත් අඩු හෝ සමානයි. අඩු තරමින් අවම වශයෙන් කිව්වොත් at least කිව්වොත් or minimum requirements කිව්වොත් එතකොට එන්නේ greater than equal. කොහොමද ඩෙවලොප් කරන්න සම්බන්ධකේ? ඔයාලා කොලයක් බලන ගමන් මේක හදන්න ඕන හරියට ඉගෙන ගන්න ඕන. මම උත්තරේ ගොඩනගලා තියෙන නිසා මම වෙනම හදන්නේ නැහැ ගාන. කොහොමද එන්නේ කියන්න බලන්න. ඔයාලා අන්මියුට් කරලා ඔන්න කතා කරන්න පුළුවන්. ටයිප් කරන්න අපහසු නම්. අපි ඉස්සෙල්ලා හදමු විටමින් A වල සංරෝධකය. විටමින් A මිලිග්‍රෑම් 16ක් අවම වශයෙන් ලැබෙන්න ඕනේ. එහෙනම් වම් අත පැත්තේ කොහොමද දෙන්නේ? දකුණු අත පැත්තේ කිය දෙන්නේ ලේසියෙන්ම. 2x 1 ධන 4x 2 ධන 1 ලියන එක අවශ්‍යම නැහැ. මොකද විචාරණයට කලින් එක කියන එක තියෙනවනේ ඒ නිසා ඒකට වරදක් නැහැ. නමුත් අත්‍යවශ්‍යම නැහැ. ඒක කවුරුත් දන්නවා ඒක තියෙනවා කියලා. වැඩි හෝ සමාන 16. that's correct. ඒ උත්තරේ හරි. එහෙනම් සංරෝධක වෙන්නේ 2x 1 ධන 4x 2 ධන x3 වැඩි හෝ සමානයි 16. ඊළඟ විටමින් B වල සංරෝධකේ හරිය ලේසි 3x 1 ධන 2x 2 ධන x3 වැඩි හෝ සමානයි 12. මොකද 2යි පළවෙනි ගත්තොත් 2x1 කියලා කියන්නේ. බිත්තර වලින් ලැබෙන A විටමින් ප්‍රමාණය. 4x2 කියන්නේ මොකක්ද? බේකන් ස්ට්‍රිප්ස් වලින් ලැබෙන විටමින් A ප්‍රමාණය. x3 කියන්නේ මොකක්ද? සීරියල් කප්. එතන x3 කට එක තියෙනවා ඉස්සරහ එක ලියන්නේ නැහැ. ඒක අදහස් වෙන්නේ සීරියල් කප් වලින් ලැබෙන A විටමින් ප්‍රමාණය. තුනේම එකතු ගන්න ලැබෙන මුළු A විටමින් ප්‍රමාණය 16 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. ගාන කියනෝනේ මේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඊළඟට දෙවෙනි සංරෝධකේ 3x1 කියලා කියන්නේ ඒක ඔයාලා තනියෙන් ඩිෆයින් කරන්න. බිත්තර වලින් ලැබෙන B විටමින් ප්‍රමාණය. right? බේකන් ස්ට්‍රිප්ස් වලින් ලැබෙන B විටමින් ප්‍රමාණය. සීරියල් කප් වලින් ලැබෙන B විටමින් ප්‍රමාණය. මේ තුනේ එකතුව 12 ඊට වඩා වැඩි වෙනවා. එහෙනම් බලන්න අපි උත්තරේ අවසාන වශයෙන් all xij greater than or equal 0. ඒක අත්‍යවශ්‍යමත් නැහැ මේ ගානේ. නමුත් අපි සාමාන්‍යයෙන් ඇඩ් කරනවා non-negative constraint. සමාන දාලා හදලා තියෙනවා සමහර අය. ඒක වැරදි. අපිට කොහොමද exactly 16ක් වෙන්න ඕන කියලා අනිවාර්යයෙන්ම 16ක් හෝ සමාන කියන සංරෝධකේ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක කියන්නේ අවම වශයෙන් කියලා. ඒ නිසා වැඩි හෝ සමානයි ගන්න වෙන්නේ. දැන් අපි කියෝ දැන් සමහර දේවල් තියෙනවා විටමින් වගේ දේවල් වැඩි වෙච්චාම ප්‍රශ්න වෙනවා. ඒ නිසා වෛද්‍යවරුන් රෙකමන්ඩ් කරන්නේ අයන් වලින් ලැබිය යුතු ප්‍රමාණය අනිවාර්යයෙන්ම 16ක් වුත් මිලිග්‍රෑම් අන්න ඉක්වල් කියලා ගත හැකියි. ඒකත් මතක තියාගන්න. මේ ගාන එහෙම කියලා නැහැ. මේ කියන්නේ අවම වශයෙන්. ඒ නිසා ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක ඊළඟට අපි කරලා තියෙනවා. බලන්න ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් කන්ස්ට්‍රේන්ට් අපි ගන්න වැඩි හෝ සමානයි. ඔන්න ඔය විදිහට තමයි මේක පිළිතුර වෙන්නේ. Number of eggs to be served, number of bacon strips to be served, number of cereal cups to be served. Minimize කරන්නේ cost එක. Two constraints vitamin A constraint එක. අද එතකොට අනිවාර්යයෙන්ම 16ක් වත් අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ කොත් අන්න equal type කියලා ගන්න constraint type එක. තේරුණාද? මේ විදිහට මේ constraint type එක ගානේ තොරතුරු මතයි තීරණය කරනවා. හොඳයි. වෙන ගැටලු නැත්නම් අපි ඊළඟ ගානට යමු. ABC company sends sales representative to call on 3 types of clients. ABC සමාගම sales representatives ලා යවනවා call කරන්න. කාටද? වර්ග තුනක පාරිභෝගිකයන්ට clients ලාට ගණන් කරවන්න. එයා තමයි retail clients, industrial client and professional client. සිල්ලර industrial කියන්නේ කාර්මික, professional කියන්නේ වෘත්තීය. ඒ අන්නේ අයට තමයි call කරන්න යන්නේ. Sales revenue of the 20,000 rupees results from calling on retail client. Sales විකුණුම් ආදායමක් ලැබෙනවා retail customer කෙනෙක්ට call කරලා 20,000. Industrial contract 50,000 rupees. Professional client 200,000. Professional කෙනෙක්ට call කරොත් ඒකේ income එක වැඩි.
200,000. This month, a total of 3,200 hours of sales representative time is available for calling on customers. This month, මේ මාසේ පැය 3,200ක කාලයක් තියෙනවලු මේ customers ලාට call කරන්න. And 100,000 is available for travel expense. ඊළඟට මේ අය ගිහලා හමු වෙන්න කතා කරන්න 100,000 rupees allocate budget allocation එකක් තියෙනවා travel expenses විදිහට. එහෙම නැත්නම් ගමනාගමනයේ සඳහාන වියදම් විදිහට. Management will not allow more than 20% of total sales force time to be devoted to retail client. කළමනාකරණය ඉඩ දෙන්නේ නැතිලු 120කට වඩා වැඩි percentage එකක් use කරන්න මේ retail client ලා වෙනුවෙන්. And they will not allow more than 30% of travel expenses budget to be used for the calling professional client. Travel expense එක තියෙන වඩා වැඩි කරන්න ඉඩ දෙන්නේ නැල්ලු professional client. 6 hours of travel and selling time are required to call on the retail client. 6 hours of travel and selling time. Again, 6 hours of travel and selling time are required to call on retail client. 11 hours for industrial client. 25 hours for professional client. Allow කරන්න නැහැ කියලා කියනවා. නෑ විතරක් කියන්නේ 6 hours travel 6 hours යනවලු retail client ගෙන්ට industrial client 11යි professional client 25යි. Travel expenses 100 for each retail client, 140 for each industrial client, and 350 rupees for each professional. එක පාරිභෝගිකයන්ට දාලා travel expense එක දීලා තියෙන එක්කෙනෙකුට දාලා. What is the optimal client mix for coming month? අපි අහනවා ඊළඟ මාසෙට දාලා මුදුන පාරිභෝගික මිශ්‍රය හඳුන ගන්න. එතකොට මේකේ අරමුණ දෙක කියන්නේ නැහැ. ඔයාලා අරමුණ හඳුන ගන්න ඔබ්ජෙක්ටිව් එක maximize minimize කියන එක. මෙතනදී sales revenue එක දීලා තියෙනවා. එක client එක call කරාම ලැබෙන ආදායම ඒ call කරන්න යන පැය 3,200ක් කියලා කියන්නේ. ඒ හමු වෙන travel expenses ලක්ෂයක වියදමක් දරන්න අනුමත වෙලා තියෙනවා. ඒකෙදී අපි වැය කරන මුදල 120කට වඩා අඩු වෙන්න ඕන කියලා කියනවා. Management will not allow more than 20% of total sales force time to be devoted to retail client. And they will not allow more than 20% of the travel expenses budget to be used for the foreign professional client. 6 of travel and the selling times required on call on retail client. 11 hours for industrial client and 25. Okay. Then please tell me that first. What can by Islam make the decisions variable here? So, තීරණ විචලනයන් තුනක් කියලා නම් කරලා තියෙනවා. කොහොමද අපි ඒක define කරන්නේ? rhythmic කොහොමද අපි ඒක define කරන්නේ තීරණ විචලනයන්? තුනක් කියන එක නිවැරදි. මුදුනේ rhythmic වල කියනවා මේ ගත කරන කාලය වල එක තමයි නිවැරදි අපි කියනෝනේ x1 මෙතන කෝල් කරන ටයිම් එකට අපි කතා කරන පාරිභෝගික සංඛ්‍යාවයි තීරණය කරනවා number of retail client to be called අපි කොච්චර සිල්ලර පාරිභෝගික සංඛ්‍යාවට කෝල් කරනවද number of retail client to be called x2 number of industrial client to be called
X3 number of professional client to be called. ඒ විදිහට තමයි තීරණ විශ්ලේෂණය වෙන්නේ. මොකක්ද අරමුණ වෙන්නේ? මොකක්ද අරමුණ වෙන්නේ? There are three decision making තීරණ විශ්ලේෂණය තුනයි. X1 කියලා කියන්නේ number of retail client to be called, number of industrial client to be called. අපි කොච්චරක් industrial client වල call කරන්න ඕනද? කොච්චර සංඛ්‍යාවකට කියන අදහස. Number of professional client to be called. What is the objective function? මොකක්ද objective function? Maximize or minimize? It depends on the given information. මේකේ දීලා තියෙන තොරතුරු මත තමයි ඒක තීරණය වෙන්නේ. Minimize, maximize, both answers I can say. Minimize. Hey, minimize කියලා කියන්නේ කලින් ගන්න ගත්තනේ සද. එහෙම වෙන්න බෑ. මේ ගාන තොරතුරු අනුව අපි ගන්න ඕනේ. මේකේ ඔබ්ජෙක්ටිව් එක ගොඩක් අය කියන minimize කියලා. නෑ මේකේ ඔබ්ජෙක්ටිව් එක maximize. The objective to maximize. They need to maximize the sales revenue. I have to make client and talk around. Try to get some. A customer like a big company ka pata karane. They want to maximize for what? Get the more sales. It's a make a objective when maximization. Right? Maximize the kind objective. තොරතුරු මත තීරණය කරන්න ඕනේ. මේකේ මිනිමයිස් කරන්න කිව්වොත් අපිට දැන් උදාහරණයක් විදිහට travel expenses මිනිමයිස් කර ගන්න ඕන. නමුත් අපේ අරමුණ travel expense මිනිමයිස් කරලා ආදායම් නැති කර ගන්න එක. ව්‍යාපාරික හිම් වෙන්න බෑ. ඔයාලගේ අරමුණ වෙන්නේ පාඩම් කරන ටයිම් එක අඩු කරලා A හරි B හරි ප්‍රමාණය මිනිමයිස් කර ගන්න එක. ඔයාලගේ අරමුණ වෙන්න ඕන A B ප්‍රමාණය වැඩි කර ගන්න එක. පාඩම් කරන කාලේ වැඩි කරගන්න. right? විස්තර කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ඒ දීලා තියෙන තොරතුරුත් එක්ක යන ඒ නිසා ඔබ්ජෙක්ටිව් එක මැක්සිමයිස්. මොකක්ද මැක්සිමයිස් කරන්නේ? total sales revenue. Then you can develop objective function එක develop කරන්න පුළුවන් 20,000 x1 plus 50,000 x2 plus 200,000 x3. 20 x1 කියලා කියන්නේ මොකක්ද? total sales revenue from the retail client. සිල්ලර පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මුළු විකුණුම් ආදායම plus 50,000 x2 50,000 x2 කියලා කියන්නේ මුළු ඉන්ඩස්ට්‍රියල් ක්ලයන්ට් ලගෙන් ලැබෙන මුළු විකුණුම් ආදායම 200,000 x3 කියන්නේ මුළු ප්‍රොෆෙෂනල්ස් ක්ලයන්ට් ලගෙන් ලැබෙන මුළු විකුණුම් ආදායම ඔක්කොම මුළු ආදායම අපේ සේල්ස් රෙවෙනියු එක මැක්සිමයිස් කිරීම තමයි අපේක්ෂා. කන්ස්ට්‍රේන්ට්ස් මොනවද? මේ කාර්ය සඳහා කෝල් කරන පැය 3200යි තියෙන්නේ. And අපේ එක constraint එක this month total 3,200 hours of sales representative time is available for calling on customers. මේ පාරිභෝගිකයන්ට කෝල් කරන්න පැය 3200යි තියෙන්නේ. එහෙනම් ඒක සංරෝධකයක් වෙනවා. කොහොමද අපි කියන්නේ? රන් එක ඩෙවලොප් කරන්න සංරෝධකයක් කියන්න ඕන. මේකේ client එකට කෝල් කරන්න available time එක තියෙන්නේ පැය 3200ක් විතරයි. available time කියලා කිව්වහම පවතින කාලය කිව්වම අතන තියාගන්න ඒක අඩුකම් සමානයි කියලා අපි දන්නේ 3200ට වඩා වැඩි නැහැ. අනිවාර්යයෙන්ම 3200ට සමාන වෙන්න අවශ්‍යත් නැහැ. අපරාධ නිකන් ටයිම් යූස් කරන්න ඕනේ නැහැ. කෝල් කරලා අපි බලන්න ඕනේ අවම පැය සංඛ්‍යාවකින් උපරිම ප්‍රතිලාභයක් ලැබෙන විදිහට කෝල් කරා. කොහොමද ඒක ඩෙවලොප් කරන්න? මට එවන්න බෑ. කෝලින් ටයිම් එක බලන්න සම්බන්ධයි. තීරණ විචලන සම්බන්ධ කරලා x1 dan x2 dan x3 අඩුම සමාන 200. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේක වැරදි. ඒ හේතුව තමයි දැන් බලන්න x1 අපි ඩිෆයින් කරේ මොකක්ද? x1 කියලා කියන්නේ number of retail client to be called. x2 කියන්නේ number of industrial client to be called. x3 කියන්නේ number of professional client to be called.
මේ වෙන උත්තර සියල්ලම වැරදි. right? චානිකා වෙන එකත් වැරදි, ඉන්ද්‍රිය වෙන එකත් වැරදි. ඒක තමයි ඔයාලා මේ x1, x2, x3 කියලා අරගත්තොත් ඒකෙන් ප්‍රකාශ කරන්නේ client සංඛ්‍යා. Number of clients, x1 पे number of clients to be, number of retail clients to be called, number of industrial clients to be called. इधर वाला क्या नहीं मार्गों के अंदर कॉल करने संख्याව අඩුම සමානකම් පැය 3200. ඒක පැත්තකින් මාර්ගෝක සංඛ්‍යාව. අනිත් පැත්තේ පැය ගැළපීමක් නැහැ. ඒක මම මේ කන්සෙප්ට් එක ඩෙවලොප් කරවහම තමන් ඩිෆයින් කරන්න ඔයාලගේ තියෙනවා x1 කියන එකේ අදහස. ඔයාලා තමයි ඒක තීරණය කරන්නේ. තීරණය කළා තියෙනවානේ. ඔයාලගේ ගාන තියෙන 3200 කියන්නේ මොකක්ද? 3200 කියන්නේ බෙන් කරන පැය ප්‍රමාණයට. total 3200 hours. right available. අපිට ෆෝන් කරන්න available වෙන්නේ පැය 3200. ඒ සංරෝධකයේ එක පැත්තක පැය වෙනවා. අනිත් පැත්තේ clientලා සංඛ්‍යාව වෙනවා. එහෙම වෙන්න බෑ. පැය නම් පැය client වෙනවා. එහෙනම් මතක තියාගන්න මේක වැරදි. අන්න දැන් උත්තරයක් මට ලැබිලා තියෙනවා නිවැරදි එකක්. ඒකේ ඇත්තටම ටෙක්නික් වල තියෙන අන්න දැන් නිවැරදි. අන්න ඒ කට්ටිය කරලා තියෙන්නේ එක client කෙනෙක්ට යන පැය ගානේ වැඩි කරලා තියෙනවා. right? එක client කෙනෙක් දැන් retail customer කෙනෙක් කෝල් කරනවා පැය 6ක් යනවා කියලා ගාන කියලා. එහෙනම් 6යි x එක 6x1 plus 11x2 plus 25x3 should be x3, okay? Less than equal 3200. කොට සංඛ්‍යාවේ මම ගන්න x3 වෙන්න ඕන අන්තිමේදී. යාර්දන that's answer correct. 6x1 plus 11x2 plus 250x3 less than equal 3001. That's correct. අනිත් දේ තමයි උත්තරේ එන්න ඕන. ඒ පැය සංඛ්‍යාව කෝල් කරන්නේ available පැය සංඛ්‍යාවට දාලා. ඒක මතක තියාගන්න. නිකන් x1 x2 x3 කියලා ගත්තොත් ඔයාලා ගන්න clientලා සංඛ්‍යාව. clientලා පැය වලට කන්වර්ට් කරගන්න නම් එක client යන පැය ප්‍රමාණය දීලා තියෙනවා. ඒකෙන් වැඩි කරන්න. right. අපි ඊළඟ හදමු අනිත් කන්ස්ට්‍රෙන්ට්ස් මොනවාද? ඒ වගේම අපිට පුළුවන් කන්ස්ට්‍රෙන්ට් එක ඩෙවලොප් කරන්න බජට් කන්ස්ට්‍රෙන්ට් එකක්. travel expenses නේද? ගාන කියනවා 100,000 rupees is available for travel expenses. එහෙනම් මේ තුන් දෙනාටම බෑගන travel expenses ප්‍රමාණය විදම් ප්‍රමාණය ලක්ෂයක් කුයිට වඩා අඩු වෙන්න ඕන. right ලක්ෂයක් කුයිට වඩා අඩු වෙන්න ඕන. මොකද දීලා තියෙන්නේ available තියෙන budget allocation එක තියෙන 100,000 rupees. එහෙනම් කොහොමද අපි ඒක develop කරන්නේ? එතනත් ඔයාලා ගත්තොත් x1 plus x2 plus x3 less than equal 100,000 කියලා that's wrong. එහෙම ගත්තොත් කරදී. මොකද x1 කියන්නේ client ලානේ. එහෙනම් client ලා අපි රුපියල් වලට convert කරගන්න travel expenses ගන්නට. එක industrial client කෙනෙක්ට travel expenses දීලා දෙනවා. travel expenses are 100 rupees each retail client, 140 each industrial client and 350 for each professional client. එහෙනම් අපි ගන්න ඕන ඒකෙන් වැඩි කරලා. මම කියන්නේ උත්තරේ හරියට හදලා ඉවර තියෙනවා. හැබැයි එතන දෝෂයක් තියෙනවා මේ ඉදුනේ මේ වාරන් තියන්නේ 100,000 වලට equal කරලා. නේද? අපි සම්පූර්ණයෙන් රිප්ලේස් කරන්න අවශ්‍ය නැහැ මේ අපරාධ 100% පුළුවන් තරම් අපි අවම less than equal වෙන්න ඕන. should be the less than equal, right? හොඳයි. ඒකට මම කියන්නේ සංරෝධක ගොඩ තව එකක් ඔයාලා මිස් මෙතන සංරෝධකයක් තියෙනවා අපිට ඒකත් අපි කන්සිඩර් කරමු. උනන ඒක හදන්න බලන්න. තව වැදගත් සංරෝධකයක් තියෙනවා. Management will not allow more than 20% of total sales force time to be devoted to retail clients, and they will not allow more than 30% of the travel expenses budget to be used for calling on professional client. අන්නේ දෙකට සංරෝධක දෙකක් හදන්න. එකක් තියෙන්නේ will not allow more than 20% total sales force time to be devoted to retail client. retail client වලට වැය කරන පැය ප්‍රමාණය කෝල් කරන්න කියන ප්‍රමාණය 120කට වඩා වැඩි වෙන්න බෑ. කොහොමද ඒක ඩිවලොප් කරන්න කස්සෙන් 120කට වඩා වැඩි වෙන්න බෑ කියලා. කොහොමද අපි හදන්නේ? then management can decide will not allow more than 20% of total sales force time. තියෙන පැය ප්‍රමාණයෙන්
120කට වඩා රීටේලර්ස්ලාට වෙන් කරන ප්‍රමාණය වැඩි වෙන්න බෑ කියලා කියනවා. right? එතකොට right කොහොමද එතකොට අපි එතනදී ඒක ඩෙවලොප් කරන්න සම්බන්ධ කියන්න බලන්න. චුට්ටක් හිතන්න. දැන් ඉංග්‍රීසි ටර්ම් කියවන්න ඒක ගොඩක් වාට වැදගත් මේ ඒකත් උරු වෙනවනේ වචනයක් හරි ඉගෙන ගන්නවනේ. ඒ නිසා මේ the lazy management will not allow more than කළමනාකරණය ඉඩ දෙන්නේ නැතිලු 120කට වඩා total sales force time එකෙන් retail client ලට කොහොමද අපි consider කරලා on canon right that's correct 26x1 less than equal 20% out of 3200 x එක අඩු හෝ සමානයි 3200න් 120ක් ඒක සිම්ප්ලිෆයි කරලා තියන්න පුළුවන් එහෙම නැත්නම් මම හිතන්නේ මේ නිපුණ හතර තියෙන ආන්සර් එකත් මට ඇක්සෙප්ට් කරන්න පුළුවන් මෙතනදී ඇත්තටම ගාන කියලා නැහැ වැය කරන සත්‍ය වශයෙන්ම වැය කරන කාලයෙන් කිව්වොත් actually usage time කිව්වොත් ඇත්තටම අපි ගන්නවා 6x1 11x2 25x3 කියලා. එහෙම හැදුවත් වැරදි නැහැ. නැත්නම් out of 3200 ගත්තත් වැරදි නැහැ. මොකද ඉස්සෙල්ලා ගන්නවා කියන්නේ මෙතනදී කියලා නැහැ. actual usage කියන එක කියලා නැහැ. කලින් කිව්වේ actual expended amount. ඒ වශයෙන්ම වේදන් කළ මුදලින් කියලා තමයි කිව්වේ. මේක එහෙම කියලා නැති නිසා 3200 අරන් හැදුවත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඇත්තම මුදල් නම් 6x එක දාන්න 11x එක දාන්න 25x3 කියන එකෙන් 120 ගත්තත් වැරදි නැහැ. ඒ දෙකම උත්තර හරි. සිම්ප්ලිෆයි කරලා 640 කියලා තිබ්බත් වැරදි නැහැ. හරි. එහෙනම් අපි ඊළඟ එක හදමු. තවත් කන්සර්න් එකක් තියෙනවා මේ travel expense වලට අදාළව. ඒකෙදි මොකද කියන්නේ? They will not allow more than 30% of the travel expenses budget to be used for calling on professional client. From the develop plan. Professional client growth X3. Travel expenses second යන්නේ කියන 350 X3 නේද එහෙම නෙන්නවා බලන්න මට උත්තරේ දෙනවා 350 X3 less than equal කියලා අරන් yes correct out of 100,000 30% එකක් තමයි. එහෙම නැත්නම් අපිට actual amount එකෙන් අරන් ගන්නත් පුළුවන්. මොකද මේක කියලා නැති නිසා මේ option දෙකම තියෙනවා. සමහර අවස්ථාවල ඔයාලට උන උපකල්පනයක් දාලා ඒ කන්සල් එක ඩෙවලොප් කරන්න පුළුවන්. ඒමත් හැකියාව දෙන උපකල්පනයක් වල මේකේ මුළු available එකකින් ගන්නවා කියලා උපකල්පනය කරනවා. එහෙම නැත්නම් actual එකකින් උපත ගානේ specifically ඒ ගැන කියලා නැති අවස්ථාවකදී ඉස්සෙල්ලා අපිට ගාන හැකියාවක් තිබුණා. අනිවාර්යෙන් මේක actual amount එකම ගන්න ඕන කියලා කියපු නිසා අපි මේ විදිහට ගන්න හැදුවා. හරි අපි බලමු මේකේ උත්තරේ answer එක. Number of retail client to be poll, number of industrial client to be poll, X3 equal number of professional client to be poll. අපි තීරණය කරන්න ඕන එක එක පාරිභෝගික ප්‍රමාණ කතා කරන සංඛ්‍යාවයි. එහෙම නැතුව අපිට තීරණය කරන්න බෑ ආදායම. මේ පාරිභෝගිකයන්ට කතා කරලා තමයි ආදායම එන්නේ. objective එක maximize මුළු ආදායම total sales revenue තමයි objective එක අපි maximize කරන්නේ. මතක තියාගන්න චුට්ටක් මේ constraint එක ඉස්සරහින් ඒවා ලියා ගන්න ඕන. හරි හොඳයි. එතකොට යම් තැනක වැරදුනත් paper mark කරද්දී answer tips mark කරද්දී අපිට ඒක සලකා බලන්න පුළුවන්. first constraint එක අපි ගත්තේ මේ time available for the poll 3200 available time constraint කියලා මම නම් කරලා තියෙනවා. පැය සීමාව කියලා ලිව්වත් ඇති ඔයාලා. පවතින පැය සීමාව. ඊළඟට travel expenses වලට අදාළ constraint එක. ඊළඟට අර conditions එකක් තියෙනවා management එක decide කරලා තියෙනවා retail client කට මුළු ප්‍රමාණයෙන් පැය සංඛ්‍යාවෙන් 120කට වැඩි නොවිය යුතුයි කියන එක. ඊළඟ travel expenses එක professional client කට මුළු වියදමේ 130කට වඩා වැඩි නොවිය යුතුයි කියන එක. ඒ නිසා උතන 3200 ලක්ෂය කියලා අරන් හදුවට කිසි වරදක් නැහැ. නමුත් ගානේ especially කිව්වොත් actual amount එකෙන් ගන්න කියලා අර decision variable එකක් එක තමයි ගන්න වෙන්නේ. අපි දැන් කෝල් කරන එක ගත්තොත් 3200 දාලා actual එක වෙන්නේ 6x1 11x2 25x3 නේද ගන්නවා.
travel expenses එක actual එකෙන් ගන්න කියලා කිව්වොත් අර දීලා තියෙන rate එකෙන් වැඩි කරලා client සංඛ්‍යාව ඒ විදිහට ගන්නවා. ඒක දාන අනුව කිසිම වෙනවා. right let's අපි යමු ඊළඟ ගන්නට. තවත් පැයකට ආසන්න කාලයක් තියෙනවා. මොකද එක දවසක් යන පැය 4ක් ඒ නිසා අපිට යම් ප්‍රමාණාත්මක කොටසක් ආවරණය කරන්න ඕන. ඊළඟට හොඳ උදාහරණයක් ඊළඟ ගාන තවත් ප්‍රැක්ටිකල් හොඳ ක්වෙස්චන් එකක් ඊළඟට තියෙන්නේ නම්බර් 9. ඉස්සෙල්ලා මම හොඳට පැහැදිලි කරනවා හොඳින් තේරුම් ගන්න. මම කැමතියි මේකට සම්පූර්ණ උත්තරයක් ඔයාලගෙන් ලැබෙනවා නම් අපිට දීලා තියෙන මුලින්ම linear program model එකක්. දැන් හැමෝම දන්නවා මේ මුලින්ම තියෙන objective function එක subject to කියන වචන යටත්ව කියන එක ඊට පස්සේ තියෙන සංරෝධක. අවසාන වශයෙන් තියෙන අසුරණ විචලනයේ සීමාව. ඔයාලගේ ගෙදර පවුලේ සමාජිකයන් අහුවොත් මේක පෙන්නලා මොකක්ද කියලා මේ මැනේජ්මන්ට් සයන්ස් එකකට ඔපරේෂන් රිසර්ච් කරපු නැති කෙනෙකුට මේක මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඔයාලා මේ දක්වා එක්සැම්පල්ස් 8ක් කරලා තියෙනවා. මේ 8ක් කරපු අවබෝධය දැනුම තුළ ඔයාලා දන්නවා මේක linear programming model එකක් කියලා. right දැන් ඕනනම් අම්මගෙන් අහලා බලන්න මේක මොකක්ද කියලා ඔපරේෂන් රිසර්ච් කරලා නැත්නම් ඒක අවබෝධයක් නැත්නම් කියන්න බැහැනේ. නමුත් මම කියන්නේ ඔයාලට දැන් මේ ගැන අවබෝධයක් තියෙනවා. අපි බලමු චුට්ටක් අවබෝධය කොහොමද කියලා. maximize set කියන උත්තර එක කිරීමේ අරමුණ 10යි x එක 10x1 9x2 කියන්නේ වරන් ඇතුළේ තියෙන profit AB කියන්නේ product දෙක ඒකක ලාභය. 10 කියන්නේ A බාන්ඩ් එකක ලාභය. 9 කියන්නේ B බාන්ඩ් එකක ලාභය. profit කියලාම දීලා තියෙනවා. subject කියන්නේ අරමුණ ඉටු කරගන්න පහළ සීමාවට යටතේ එහෙනම් සීමා මොනවද? එකක් තමයි කටින් කියලා දෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම කැපීමේ අංශය කටින් ඩිපාර්ට්මන්ට් එක. ඒ කටින් ඩිපාර්ට්මන්ට් එකේ පැය 630යි තියෙන්නේ. 10 කියන්නේ A බාන්ඩ් එකකට යන පැය ප්‍රමාණය. x2 වලට කලින් ඉලක්කමක් නැහැ. ඒ කියන්නේ එක තියෙන. එක කියන්නේ B බාන්ඩ් එකකට පැය 1යි යන්නේ. ඊළඟට ස්විමින් නැත්නම් මැසීමේ අංශේ ස්විම් කියන එක 2x1 2යි 6යි. එක A බාන්ඩ් එකකට පැය 2යි B බාන්ඩ් එකකට පැය 6යි. ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකේ A බාන්ඩ් එකකට පැය 1යි B බාන්ඩ් එකට පැය 3යි පැය 708ක් ඔක්කොම තියෙනවා. පැකේජින් ඩිපාර්ට්මන්ට් එකේ පැය 135යි තියෙන්නේ. එතකොට 10යි x එක කියන්නේ A බාන්ඩ් එකට පැය 10ක් යන පැකේජින් වලදී B වලට පැය 4යි යන්නේ. අවසාන වශයෙන් x1 x2 අඩු වැඩි හෝ සමාන බිඳුව කියන්නේ තීන විචලන සඳහා ලැබෙනා කියන්නේ ඍණ නොවිය යුතු කියන එක ප්‍රකාශ කරන්න තියෙන සංරෝධකය. ඉතින් මේ ගැන දැන් ඔයාලට අවබෝධයක් තියෙනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක අපි හඳුන්වන්නේ linear programming model එකක් විදියට. දැන් අපි බලමු ගැටලුව මොකක්ද කියලා. Finishing department was bottleneck department in the process. මේක process එකක්. garment factory එක කියලා හැමෝටම වැටෙන්න ඕන දැන්. මේ දෙක වටහාගත හැකි කරුණක් නේද? වටහාගත හැකි කරුණක්. අර law වල ඉගෙන ගන්න ඇති ඔයාලා law of contract වල වටහාගත හැකි කරුණු කියලා සමහර දේවල් වටහා ගන්නව නේද? අපි ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දැන් හොටෙල් එකකට ගියාම ඔබගේ නැති වෙන වටිනා භාණ්ඩ සම්බන්ධයෙන් හෝටලේ වගකීම් නොලැබේ. ඒක අපි සලකන්නේ වටහාගත හැකි කරුණක්. implied condition එකක්. නේද? හෝටලේ දැන්වීමක නැත්නම් වෙනම දෙන ડોකියුමන්ට් එකට සඳහන් කරලා තියෙනවා. අපි ඒකට කියන්නේ මුක්ත වගන්තියක් නේද? එතකොට ඒක වටහා ගන්න ඕනේ මේ මොකක්ද මේ කියන්නේ කියන්නේ. ඒ වගේ මම මේ වෙන දෙයක් සඳහන් කළේ. මෙතන වටහා ගන්න ඕන කාරණා තමයි මේ භාණ්ඩ හදන process එක. මේක අපි operation management වලදී කතා කරා. මේක assembly line එකක් අතරම cutting department එකක් තියෙනවා. so mean finishing package. right? ඒතකොට මේක කියන finishing department එකේ bottleneck එකක් තියෙනවා කියන ප්‍රමාදයක් තියෙනවා. To solve this problem, management believes an additional 80 hours of finishing time can be obtained by having finishing department employees work overtime. මේකට විසඳුමක් ඒ සමාගම ඉදිරිපත් කරන මොකක්ද විසඳුම? මේ ඒ අයට අතිරේකව පැය 80ක කාලයක් ලබා දෙනවා. කොහොමද ලබා දෙන්නේ? obtaining having finishing department employees work overtime. finishing department එකට කියනවා අතිකාල සේවය යොදවන්න කියලා. right? අතිරේකව තියෙන පැය 708යි ඒක බොටල් එකක් කියලා හඳුනාගෙන තියෙනවා සීමාවක් කියලා බාධාවක් කියලා. ඒ නිසා අතිරේක පැය 80ක් යෝජනා කරනවා. කොහොමද යෝජනා කරන්නේ? එයාට ඕවර් ටයිම් කරන්න OT කරන්න ඉඩ දෙනවා. ඔයාලා දන්නවා operations management වල අපි ඉගෙන ගත්ත ධාර්තාවය අඩු වැඩි කරන්න භාවිතා කළ හැකි ස්ට්‍රැටජි රාශියක් ඉගෙන ගත්තා. ඒ වගේම එතනදී අපි කතා කරා මම කෙටි මතක් කිරීමක් කළොත් ස්ට්‍රැටජි විදිහට level production ඒ කියන්නේ තොග පාගන ධාර්තාවය අඩු වැඩි කරන්න තත්ත්වෙට මුහුණ දෙන්න පුළුවන්. ඊළඟට hiring and firing සේවකයන් බඳවා ගැනීම ඉවත් වීම හරහා
අපිට ධාර්තා වැඩි කරගන්න පුළුවන්. අවශ්‍ය වෙලා බඳව ගන්න අවශ්‍ය තුලා ඉවත් කරනවා. ඕවර් ටයිම් අන්ඩර් ටයිම් අතිකාල සේවය යොදවලා වැඩ කරලා වැඩි කරගන්න ධාර්තාව නැත්නම් ධාර්තාව අඩු කරන ඕනලාක අන්ඩර් ටයිම් කාලය අඩු කරන වැඩ කරන කාලය අඩු කරනවා මේ විදිහට. ඊළඟට සබ් කොන්ට්‍රැක්ට් උපකොන්ට්‍රැක්ට් ලබා දෙනවා. පීක් ඩිමාන්ඩ් ඔය විදිහට තව ගොඩාක් ස්ට්‍රැටජි තියෙනවා. ප්‍රායෝගිකව මේවා වැඩ කරනවා නම් ආයතන වල අත්දැක බලන්න පුළුවන්, අඳුනා ගන්න පුළුවන්. එතකොට මේ පස්සෙට විසඳුමක් දෙන්නේ ඕවර් ටයිම්. Right? However, because of the different wage rates between the regular and the overtime labor, a product A with overtime will have 3 rupees added cost per unit. මේ overtime වලයි normal time එක අතර කාලය වලට දාලා වැඩි රේට් එක වෙනස් එක ගන්නවා. 1957 අංක 19 දන්න සාප්පුවා කාලසේක පාණි විස්තර කළ තියෙන නීත්‍යානුකූලවම අධිකාල සේවය වෙනවන අයට සාමාන්‍ය වැඩකට වඩා කියන එකමාරක් ඒ කියන්නේ වැඩි percentage එකකින් අපේ සැලරි ගෙවන්න ඕන. ඒතර මෙතන තියෙනවා මේ ඕවර් ටයිම් එක නිසා ඒ බාණ්ඩ එක අතිරේක පිළිවෙල රුපියල් 3කින් වැඩි වෙනවා එක යුනිට් එක. අදන එක බාණ්ඩ එක. B වලට product with overtime will have the 2 rupees added cost per unit. මේ අධිකාර නිසා B බාණ්ඩ එකකට රුපියල් 2ක අතිරේක පිළිවෙලක් වෙනවා. Considering these factors මේ සාධක සලකා බලලා reformulate නැවත ගොඩනගන්න කියලා කියනවා the linear programming model. මේ මොඩල් එක නැවත ගොඩනගන්න කියනවා. මොකද්ද සාධක සලකා බලන්න ඕනේ. finishing department එකේ මොඩල් එකක් තියෙනවා. ඒකට අතිරේක පැය 80ක් යෝජනා කරනවා. අතිරේක පැය 80 ඕවර් ටයිම් විදිහටයි ගන්න. ඕවර් ටයිම් නිසා අතිරේක පිළිවෙලක් වෙනවා. ඒ නිසා AB කියන බාණ්ඩ දෙකේ තදාල වෙනම OT පිළිවෙල රුපියල් 3ක් සහ 2ක් වශයෙන් දීලා තියෙනවා. right එහෙනම් මට මේ දීලා තියෙන මොඩල් එක රීෆෝමියුලේට් කරලා ගන්න බලන්න ඉන්නේ හදන්න. උදේ පස්සේ තේරුම් ගන්න ඉස්සෙල්ලා බලමු අපි ඉස්සෙල්ලා වගේ හැකියාවක් තියෙනවද කියලා. ඉතින් මේ විෂය හරියට ඉගෙන ගන්නවා නම් තනියම කැල්කියුලේෂන් කරන්න ඕන. ඊට පස්සේ මම මේක උත්තරේ පැහැදිලි කරනවා. ඊට පැහැදිලි කරාට පස්සේ මේක දැන් මට පුළුවන් කියලා තේරුම් ගන්න විතරක් ප්‍රමාණවත් නැහැ. ඔයාලගේ ඇබිලිටි එක දක්ෂතාවය හැකියාව. Very first time you should improve that. You should have the possibility to make the correct answer very first time. මේක තනියම Tamanට හදාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මට මේක රීෆෝමියුලේට් කරනවා කියන්නේ නැවත ගොඩනගන්න කියලා කියන්නේ මොකක්ද කොහොමද නැවත ගොඩනගන්නේ අර ප්‍රශ්නය හඳුනා ගන්න ඒකට විසඳුමක් දීලා තියෙනවා. ඔයාලා විසඳුම් හොයන්න අවශ්‍ය නැහැ. විසඳුම දීලා තියෙනවා. ඒ ඔක්කොම කන්සිඩර් කරලා අලුත් මොඩල් එක හදන්න කියන්නේ. ඒතර අරමුණ වෙනස් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම කලින් විදිහම හරි ලේසි. රීෆෝමියුලේට් කරන්න ගියාම තියෙන එකට පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් තමයි කරන්න තියෙන්නේ. බලන්න උත්තර දෙන්න. මොකක්ද වෙන්නේ කියලා මේ ගැටලුවට විසඳුම තේරෙනවානේ. එතකොට OT තමයි සජෙස්ට් කරන්නේ. OT නිසා වීදම් වැඩි වෙනවා. ඒක දන්නවා අතිරේක පිළිවෙලක් වෙනවා. මොකද වැඩිපුර අපි OT වලට ගෙවන්න ඕනේ 1.5 rate. normal regular hours වල රුපියල් 4 නම් OT කරොත් රුපියල් 6ක් ගෙවන්න ඕනේ ඒ වගේ. රීෆෝමියුලේට් කරලා බලන්න මට ආන්සර් එක දෙන්න. කෙනෙක්ට ඕන නම් කතා කරලා කියන්න පුළුවන්. මේකදී ඔයාලට පුළුවන් සම්පූර්ණම ආකෘතිය රීෆෝමියුලේට් කරලා ඉදිරිපත් ගන්න from the if you want you can start with the decision variable then objective function constraints like this. අපි පටන් ගමු decision variable වලින්ම ඊට පස්සේ objective function එක constraint නැත්නම් අර වෙනස් වීම විතරක් දුන්නොත් කමක් නැහැ. නමුත් ඉතින් වඩාත් හොඳයි. කෙනෙක් මට එවලා දෙන්න දැන්ටම ආන්සර් එකක් එවලා තියෙන්නේ objective function එක z equal maximize z equal 7x1 plus 7x2 right ඒකට හේතුව තමයි added cost එක කියලා මම හිතනවා. ඔතත් පිළිතුරු තියෙනවා ඒ වගේ. Indonesia made x1 plus 7x2. I think that's wrong. Okay, 8 pen balance on the 8 towel. 7 7 is correct.
ඒ වගේම මේ ඉදිරි කොටස විදිහට සමහර අය අර ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකේ කන්ස්ට්‍රේන්ට් එක වෙනස් කරලා තියෙනවා. ඒක වෙනස් කරලා තියෙන්නේ 708 කියන එක existing hours දැන් තියෙන පැය ප්‍රමාණය OT නිසා තව 80කින් වැඩි වෙනවනේ. ඒ නිසා 788 කියලා එවලා තියෙනවා. 88 කියලා. ඔන්න ඔය ටික තමයි දැනට ශනික වල දුන්න පිළිතුරු වෙන්නේ. ඊට වඩා වෙනස් උත්තර තියෙනවද කාගේ හරි? right. බලමු එහෙනම් ඒකට පිළිතුරු සාකච්ඡා කරන්න. මේ සියලුම පිළිතුරු වැරදි. ඔයිට වැඩි හිතන්න ඕන ඔයාලගේ මට්ටමේදී. ඕම හිතන්න පුළුවන් grade 5 student කෙනෙක්. grade 5 student කෙනෙක් නම් මම හිතනවා මේක යාට තේරුම් දෙයක් අක්කලා මේ ශනික ගැලපීම් කරලා ඔය විදිහට උත්තර ටික දෙන්න පුළුවන්. නමුත් graduate කෙනෙක් වෙන්න ඉන්න පුදකලෙක් විදිහට ඊට වැඩි පුරුදු හිතන්න. කොහොමද අනාගතයේ ව්‍යාපාරය කළමනාකරණය කරන්නේ? එනිසා මේ විදිහට හිතුවොත් නම් මෙච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඊට පුරුදු හිතන්න වෙනවා. මොකද ඔයාලට දැන් අපි ඔපරේෂන්ස් මැනේජ්මන්ට් එක ගන්න තියෙනවා. ඒ විෂය අවබෝධය තියෙනවා. මේ වගේ ශනිකව අපිට මේ ඕන කොට ළමයට කරත හැකි පිළිවෙල අඩු වෙනවා කියන එක දන්නවනේ. ඒ නිසා 10න් 3ක් අඩු කරා ඕවර් ටයිම් කොස්ට් එක 7යි කියලා ගන්නවා. 9න් 2ක් අඩු කරා 7යි කියලා ගත්තා. ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකට වැඩිපුර පැය 80ක් ගන්න 80 එකතු කරා. ඕක වැරදි. ඒ විදිහට හිතුවොත් වැරදි. right ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකේ පැය 80ක් එන්න ඕන ගැත්ත. ලාභයත් අඩු වෙන්න ඕන ගැත්ත. නමුත් ඌට වැඩි පුළුල්ව හිතන්න. ඊට වැඩි පුළුල්ව හිතන්න. හොඳයි කාලේ ගත වෙන නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. තවත් උත්තරයක් තියෙනවා බලමු මේක. එයා අරන් තින්නේ 13යි x1. ඒ කියන්නේ මේ මැක්සිමයිසර් 10 කෙනෙකුට එකතු කරා. ඒකත් කරන්නේ. එකතු කරන්නේ මොකටද? පිළිවෙල. දිරතින් ලාභයට පිළිවෙල එකතු වෙන්නේ පිළිවෙල අඩු වෙනවා. 13x1 11x1 කියලා ඔබ්ජෙක්ටිව් එක වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඉස්සෙල්ලා ටික යම් ප්‍රමාණයකට හරි හොඳයි. ඉස්සෙල්ලා ආන්සර්ස් ටික 7 කියන සෑහෙන දුරට හොඳයි. නමුත් හිතන විදිහ මීට වඩා වෙනස් කරන්න වෙනවා. right? මම පැහැදිලි කරන්න ගන්නවා. තවත් දැන් මේ වගේ ගානක් හමු වුණාම තව එක දෙයක් තමයි පොඩි ඩයග්‍රෑම් එකක් හදලා රූප සරණක් හදලා මේ ගැටලුව සිම්ප්ලිෆයි කරගන්න. ඊට පස්සේ බලන්න උත්තර එක පාට නිකන් සරලව මේ ප්‍රශ්නේ විභාගේ හම්බුනා නම් මුල් වතාවට ඔයාලා මෙහෙම උත්තරයක් දුන්නොත් total marks loss වෙනවා. පිටචර සිම්ප්ලිෆයි කරන්න හිතන්න බෑ. මිඩඩිය ඔය බලාපොරොත්තු වෙන උපාධාරයේ මිඩඩිය පුළුල්ව සිතුවිල්ල. යම් දෙයක් දිහා බලන විදිහ. බලන්න එහෙනම් කොහොමද උත්තරේ හදන්නේ ඊට කලින් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේක තොරතුරු වලට දාලා පැහැදිලි කිරීම තමයි මේ ආයතනය පියවර ඩිපාර්ට්මන්ට් 4ක් තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඩිපාර්ට්මන්ට් 4ක් තුල. මුලින්ම ඩිපාර්ට්මන්ට් එක දෙවෙනි එක same size right finishing ඊළඟ finishing department එකට අපි යමු. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. ඒකේ වෙන් කරපු කාලය මදි කියන එක තමයි හතරවෙනි එක. පැකේජින් ඩිපාර්ට්මන්ට් එක හතරවෙනි එක තමයි finishing. පැකේජින් එකේ ගැටලුවක් නැහැ. finishing පැකේජින් එකේ තමයි ගැටලුව තියෙන්නේ. දැන් මේ process එක මම අදින්නේ ඒක මම ගාන ටිකක් අපි හරියට තේරුම් ගන්න ඕන. අපි සාමාන්‍ය නිෂ්පාදනය කරනකොට මෙතනින් ඉන්පුට්ස් බෙදා ගන්නවා. ඒකේ අවුට්පුට් එක ඊළඟ ඩිපාර්ට්මන්ට් එකට යනවා. ඊළඟට ආය යනවා. ඉතින් ඇසෙම්බලි ලයින් එකක් මේක අපි කරලා මේ ඇසෙම්බලි ලයින්. හරි. එතනින් අවුට්පුට් එක එන්නේ. එතන අපි දාගන්නේ ඉන්පුට්ස්. පාරක් මේක ගන්න. මෙතන අපි ඊට ගන්න අවුට්පුට් එක. මේ ඩිපාර්ට්මන්ට් හතරයි. කටින් සෙක්ෂන් එක තියෙනවා. ළඟට කැපීමේ අංශය, මැසීමේ අංශය,
ඕනනම් ඒකේ පැය ගානක් දාගෙන යන්න පුළුවන්. කටින් සෙක්ෂන් එකේ පැය 630 ද මම බලන්න ගාන. 600 ද මම. චුට බලන්න මේ තොරතුරු ටික. දීලා තියෙන පැය 630යි 600යි 700යි නේ. පැය ගාන මෙතනින් දැම්ම කමක් නැහැ. කැමති ටික. මෙතනින් දාමු ඊළඟ පැය 630යි available capacity එක. මෙතන තිබ්බේ 600 නේ. හස්සිය අට එක තමයි ගැටලුව තියෙන්නේ. එතන 135යි. 135 කියන්නේ ඒ පැය ප්‍රමාණයට අපි වැනි ඩිපාර්ට්මන්ට් එකක් නම් කරමු. තමයි පොත ටිකක් කොට බලලා. semi finishing and packaging. Finishing එකේ තමයි ගැටලුව තියෙන්නේ. Finishing and packaging. මේ නම් කරමු finishing ඩිපාර්ට්මන්ට් එක. ඊළඟට packaging. Network. Then මේ departments හතරක් තියෙනවා. right. මේ හතරේ දාගෙන හදනවා භාණ්ඩ වර්ග දෙකක්. භාණ්ඩ වර්ග දෙකක්. So how we identify these hours? මේකේ මම කියන hours කියලා කියන්නේ මේ concern එකේ right hand side එක දීලා තියෙන අවස්ථාව තමයි. කටින් department එකේ 630 කියන්නේ තියෙන hours එක අපි හිතා ගන්න. ඒක impact term එකක්. කටින් department එකේ පැය 630යි තියෙන ඒ විදිහටම හදන්න. එකකට යන ප්‍රමාණය වම් අත පැත්ත දීලා තියෙනවා. දැන් මේ කටින් department එකේ අපි හදනවා ඒකේ ඒ හදන බාන දෙකයි හැම department එකක් කරාම ගමන් කරනවා. එතකොට අපි මේ department හැම එකම හදන්නේ බාන්න AB. හදන ප්‍රමාණය අපි දන්නේ අපි ඒක විශේෂයක් විතර ගන්නවා x1 x2 කියලා. ෆිනිෂින් එකෙත් හැදෙන්නේ AB මයි. පැකේජින් එකෙත් එළියට යන්නේ AB ම තමයි. මානවක දෙක හදන්නේ මේ එක කලාවෙ දීලා තියෙනවා. right? ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් මේ දීලා තියෙන මොඩල් එක අනුව x1 කියන්නේ a වලින් හදන ප්‍රමාණය. x2 කියන්නේ b වලින් නිෂ්පාදනය කරන ප්‍රමාණය. ඒකට මේ කෙනෙක් අහලා දෙන්න කටින් ඩිපාර්ට්මන්ට් එකේ මේ පැය ගන්න කොහොමද ගත්තේ කියලා ගාන දීලා තිනවා. මම නැවත ගාන බලන්න. එක එක ඩිපාර්ට්මන්ට්ස් වල මෙන් ගාන තමයි right hand side එකේ තියෙන 630යි 600යි 700 සයින්ස් වෙනස් කරන්න එපා. 630යි 600යි 735යි. ඔය දෙක තමයි දීලා තියෙන්නේ. ඩයිරෙක්ට් එක ඩිපාර්ට්මන්ට් එකේ තියෙන පැය ප්‍රමාණය. ඒක අපි හිතා ගන්න පැය ප්‍රමාණය කියලා 630 කියන්නේ කටින් එකේ වෙන් කරන පැය ප්‍රමාණය. මේ left hand side එකේදී 10 කියන්නේ A බාන් දෙකකට පැය 10ක් B එකකට පැය 6ක් විතර ගන්නවා. right. දැන් මම කියලා දෙන්නම් ඔයාලගේ එකේ මොකක්ද වරද කියන එක. ඔයාලා හදපු කේදා දෝෂය. දැන් අපිට මෙතනින් අපි උදාහරණයක් කරගමු. ඉන්පුට් එකේ මම උදාහරණයක් ගන්න. ඒකක 100කට අවශ්‍ය එදොම් බලන්න. ඒකක 100කට අවශ්‍ය එදොම් බාධා කරාම කටින් ඩිපාර්ට්මන්ට් එකේ බොටල් එකක් නැහැ ප්‍රමාදයක් නැහැ 100ම එළියට ගන්න පුළුවන්. right. ඊළඟට අපි ගත්තොත් second machine අංශයේ C bottleneck එකක් නෑ 100 ml ගන්න බෑ 100ක් අතුල් කරන 100ක් එළියෙනවා AB කියන දෙකෙන්ම හැබැයි අපි හිතමු finishing department එකේ ගැටලුව තියෙන 700ට මදි නිසා 100ක් ඇතුළත් කරාම එළියට එන්නේ අපි ගමු 75යි කියලා එළියට එන්නේ 75 මොකද 700ට මදි ඒ නිසානේ ඕවර් ටයිම් තවත් පත්‍රයක 80ක් යෝජනා කරන්නේ. හැබැයි 80 ගත්තට පස්සේ OT දීලා 100 මිලියන ගන්න. right? ප්‍රමාදේ නැති වෙනවා ඒක. දැන් තාත්තට හැබැයි
පැකේජින් එකේ ගැටලුවක් නැහැ. තියෙන 135 100ම හදන්න පුළුවන්. දැන් මෙන්න මේ අපි මෙතන 75 හැදෙන්නේ ෆිනිෂින් එකේ. තව අපිට 25ක ඕනද ප්‍රමාණයක් එනවා. මේ 25ට තමයි AI සජෙස්ට් කරන්නේ four time hours එල සජෙස්ට් කරනවා 80ක් OT hours. right 80ක් සජෙස්ට් කරනවා. මේ OT hours 80ක් අපි සජෙස්ට් කරන නිසා ඉන්ද්‍රේ පුළුවන් නම් මයික් එක දාන චුට්ටක් අහන්න ඔය ක්වෙස්චන් එක බෑගාන ගැන අහලා මේ මේක ක්ලියර් නෑ අහලා තියෙන ක්වෙස්චන් එක 630 පොස්ට් එක නෙමෙයි පුතා එතන අපිට හිතන්නේ අවර්ස් කියලා පොස්ට් එක කියලා කන්සර්ට් කරන්න පුළුවන් නමුත් මම හිතනවා වඩාත් යෝග්‍ය අවර්ස් කියලා ගත්තොත් එතකොට මේකේ 80 කියන එක පැය අතිරේක පැය 80ක් අපිට යූස් කරන්න වෙන්නේ OT එක නිසා පිරිවැය යන්ත්‍රය නාද පිරිවැය මේ OT කොස්ට් එක යනවා ඒ වලට රුපියල් 3කුයි ඩක් ඒ වලට ඇඩිෂනල් 3 rupees ඩක් B වලට ඇඩිෂනල් 2 rupees වලට 2 rupees මේ තියෙන cost එක. එතකොට මේ 80 නිසා ඒ නිසා ඇත්තටම ලාභය ඒ වල ලාභය 10න් අඩු කරනවා 3ක්. ඒ නිසා ඒ වල ලාභය 7 වෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාලා ගත්ත විදිහට 7 වීමක් නෙමෙයි මෙතන වෙන්නේ. අය ඉස්සර කරන්න ඊවල දැන්ට ලාභේ 9යි ඇඩිෂනල් කොස්ට් එක දෙකක් නිසා අඩු වෙනවා ලාභේ 7 rupees per unit. හැබැයි මේ මෙතන 7 ලාභය අඩු වෙන්නේ මෙන්න මේ අතිරේක පැය 80ට අදාළ නිෂ්පාදනයට කරා. ඒ කියන්නේ කොන්ටිටි එක 25කට කරා මේ ලාභය අඩු වෙන්නේ. මොකද 75 අපිට කිසිම ගැටලුවක් නැතුව සාමාන්‍ය ලාභය තුළ නිෂ්පාදනය කරන්න පුළුවන්. 75 ලාභය තියෙන්නේ රේෂියෝ එක 10යි 9යි. ඒක අඩු වෙන්නේ නැහැ. ඒ වගේම කල්පනා කළා සියලුම භාණ්ඩවල ලාභය රුපියල් 3ක් සහ අතිරේක රුපියල් 2ක් නිසා අඩු වෙනවා කියලා. එහෙම අඩු වෙන්නේ නැහැ. මෙතන 10 කියලා අපි ගත්තේ ඒ වලට අදාළ දීලා තියෙන ලාභය. 9 කියලා ගත්තේ B වලට අදාළව දීලා තියෙන ලාභය. ඒ දෙන්න වෙන ඒක වෙනස් වෙන මම මේ ගත්ත උදාහරණයක් 100ක් කියලා. 100 හදාගෙන යනකොට ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකේ බොටල් එක තියෙන 700ට මදි. මේ 700ට මදි නිසා අතිරේකව පැය අපි 100ක් 80ක් අපි සජෙස්ට් කරනවා ඕවර් ටයිම් දීලා මේ 700ට මදි නිසා 80 අපි යෝජනා කරන්නේ. එතකොට මේ 700න් තියෙන පැය ප්‍රමාණය ඒකක 75ක් බාධාවකින් තොරව හදන්න පුළුවන්. right අතිරේක පැය 80යි 80 තුල ඉතුරු 25 හදලා පැකේජින් එකට 100ක් දාන්න පුළුවන් බාධාවකින් තොරව. සොලියුෂන් එක මේක තමයි. එහෙනම් ලාභය අඩු වෙනකොට අඩු වෙන්නේ 25කට ලාභය 7යි විදිහට ගන්න වෙනවා. 75කට ලාභය normal rate එකකින් යන්න වෙනවා. මොන විදිහට හිතන්න පුළුවන් වෙනවා. ඔයාලා මොකද කරේෂණ කොහොම අතිරේක පිළිවෙල සියලුම හදන එකක සංඛ්‍යාවෙන් ලාභයෙන් අඩු කරනවා. ඒක වැරදි. එතකොට ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකේ පැය සංඛ්‍යාව 708ක් තියෙන්නේ. මේ OT එක නිසා පැය 708ට 80 එකතු වෙනවා. එතකොට ඒක 788ක් වෙන එක හරි. ඒක වැරදි කියන්නේ නැහැ. ඒක හරි. එහෙනම් බලමු.
කොහොමද මොඩල් එක ඩිවෙලොප් කරන්නේ. තේරුණාද මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් අහන්න බලන්න. ඔන්න ඔය විදිහට අපි හිතන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව ශනිකව ගැලපීම් කරා කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොනවාරි ගැටලු තියෙනවද මේ සම්බන්ධ මේක තේරුණාද? මේක ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක තුළ බොටල්නෙක් එක ප්‍රමාණ තියෙන ෆිෂන් ඩිපාර්ට්මන්ට් එකේ. ඒකට ඇඩිෂනල් 80 hours සජෙස්ට් කරනවා. ඒකට අතිරේක පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල දරන්න වෙන්නේ ප්‍රමාද වෙන කොටස සඳහා විතරක් කියන එක මම කියන්නේ. මෙතනදී මම එක්සැම්පල් එකකට 100 units නමුත් ඕන ප්‍රමාණයක් වඩකට හැකි 75 25 කියලා කරන්න අවශ්‍ය නැහැ. ඕන ප්‍රමාණයකට කඩාගත හැකි. අපි දුමු 80ක් හැදෙන ප්‍රමාදයකින් කරන ප්‍රමාදයක් සහිතව හැදෙන්නේ 20යි. ඒ විදිහට යන්න පුළුවන්. මේ ඕනම එකක් 100 කියන එක අපේ උත්තරේට බලපාන්නේ නැහැ. මම as example මම ඒක උදාහරණයක් වශයෙන් ගත්තේ. හදන quantity එක අපි ඇත්තටම quantity එක දන්නේ නැහැ. quantity එකනේ x1 x2 වලින් represent කරන්නේ. ඒක තමයි හොයාගන්න යන්නේ. මේක විසඳුමක් තමයි ඒක උත්තරේ ලැබෙන්නේ. තාම විසඳුමක් නැහැ. මොඩල් එක හදන්නේ. මොඩල් එක හදනකොට හදන ප්‍රමාණය කියන එක අපි x1 x2 වලින් represent කරන්නේ. ඒ නිසා මම example එකක් විතරයි 100 ගත්ත එකකින් 75ක් සාමාන්‍ය කාලය තුල හදනවා. 25ක් තමයි ප්‍රමාද වෙන්නේ. ප්‍රමාද වෙන්නේ ෆිෂන් ඩිපාර්ට්මන්ට් එක විතරයි. ඒකට සොලියුෂන් එකක් දීලා තියෙනවා 80ක්. අපි 80 කෝටි වලින් යූස් කරනවා. ඒකට ඒකට අතිරේක පිරිවැය දෙනවා. ඒ පිරිවැය බලපානවා AB වල සාමාන්‍ය ලාභයට. ඒ නිසා මේ OD යූස් කරාට පස්සේ AB වල ලාභය අර 25ට අදාළ විතරයි අඩු වෙන්නේ. ඔයාලා ගත්ත විදිහට මුළු භාණ්ඩ ප්‍රමාණයෙන්ම ලාභය අඩු වෙන්නේ නැහැ. අනිත් විදිහට Tamanට තර්කානුකූලව හිතන්න හැකියාවක් තියෙනවා. ඒකයි මේ විශේෂත්වයේදී මම හිතන්නේ ඒක තමයි අපේක්ෂිත knowledge එක. නේද? ප්‍රැක්ටිකලි ඔයාලා ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා වැඩ කරද්දී මේ වගේ තර්කානුකූලව හිතන්න බෑ නම් අර වගේ තීරණ ගත්තොත් නේද? එතකොට ඒක ওই තීරණය ග්‍රේඩ් ෆයිලමකට ගන්නත් පුළුවන්. ඒ නිසා ඊට වැඩිය ප්‍රායෝගිකව තර්කානුකූලව තීරණ ගැනීමේ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා තමයි මේ විෂය ගොඩක් උපකාර වෙන්නේ. right අපි නම් මොඩල් එක හදමු. ගාන හදන්න මෙතන අපි මුලින්ම ඩිෆයින් කරගන්නවා මොනවාද තීරණ විචලන. අපි මෙතන තීරණ විචලන කොටස් හතරකට කඩා ගන්න වෙනවා. x1 කියලා කියනවා number of A product to be produced. Number of A product. A bonding හදන සංඛ්‍යා කියලා ගන්න number of A product to be produced. Without OD. අපි මේක ලියා ගන්න ඕන සම්මන් ගන්න හදලා තියෙන ඇත්තටම A වලින් හදන බාහන ප්‍රමාණය OT නැතුව. ඊළඟට A වලින් හදන බාහන ප්‍රමාණය කියලා අපි ගමු x2 වලටම. නැත්නම් x2 නම් B කියලා ගන්නත් පුළුවන්. x2 කියලා කියන්නේ number of B product to be produced. ඒකමයි ගන්න number of B product to be produced without OT. ඊළඟට තවත් distance variable දෙකකට යන්න වෙනවා. x3 කියලා ගන්නවා. x3 කියන්නේ මම ගන්නෙ A product මයි number of A product to be produced එන A product අපි ගන්න ඕන with OT with OT ඒ විදිහමයි අනිත් එක x4 කියලා ගන්නවා. එවාන් ඩිසිෂන් වේරියබල් දෙක හතරකට කඩා ගන්න ඕන. number of B product to be produced with OT. ඒ විදිහමයි. උත්තරෙන් අපි එකට යමු කෙලින්ම. එහෙනම් අපි මෙතනදී සිදු වෙනවා තීරණ විචලන මුලින්ම ඩිෆයින් කරන්න. මේ විදිහට number of A products to be produced without OT, number of B products to be produced with OT. මම x2 කියලා ගත්තේ without OT. is x3 කියලා ගත්තේ number of A product to be produced with OT. x4 කියලා ගත්තේ number of B product to be produced with OT. අර කලින් තිබ්බ AB බාන්ඩ් ඒ ප්‍රමාණයමයි හදන්නේ. නමුත් අපි ඒක ලේබල් කරනවා with OT කිව්වේ OT පිරිවැය සහිතව without කිව්වේ OT පිරිවැය රහිතව. ඒ කියන්නේ මම ගත්ත උදාහරණය අනුව නම්
ඒකක 75 kb වලින් without OT ඒකක 25ක් with OT. කලින් distance variable දෙකක් තිබ්බේක හතරකට කඩාගෙන. දැන් අරමුණු දෙක ගොඩනගා ගන්න අපි හදලා තියෙන උත්තරේ බලන්න පුළුවන්. maximize and equal අර without OT වල සාමාන්‍ය ලාභය ලබන්න පුළුවන්. ඒ නිසා 10යි x එක සාමාන්‍ය ලාභය 10යිමයි. 9යි x2 b වලට දාලා 9යි සාමාන්‍ය ලාභය. ඒකට එකතු කරනවා. with OT එක යනකොට ලාභය අඩු වෙනවා. 10න් 3ක් අඩු වෙලා ඒ වල ලාභය 7ක් වෙනවා. b වල ලාභය 9න් 2ක් අඩු වෙලා 7ක් වෙනවා. අන්න ඒ විදිහට ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක ඉවර කරා. දැන් බලන්න කලින් තියෙන channel දෙකකින් තිබෙන අපි තියෙන channel හතරකට යන්න වෙනවා. මොකද මේකෙදී OT එක ඇතුව යම් ප්‍රමාණයක් හදන්න පුළුවන්. OT එක නැතුව යම් ප්‍රමාණයක් හදන්න. ඊළඟ සංරෝධ ගොඩනගනකොට තීර්ණ විචලන වලට දාලා තියෙන ඩිටර්මිනිස්ටික් පැරාමීටර්ස් වෙනස් වෙන්නේ නැහැ. මේ 10 කියන්නේ ඒ බාණ්ඩ එකකට යන පැය ප්‍රමාණය කටින් ඩිපාර්ට්මන්ට් එකේ. with OT හැදුවත් without OT හැදුවත් 10 10යිමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා x1 කියන්නේ OT නැතුවනේ. ඒක 10x1 කියලා කියන්නේ එකකට පැය 10ක් යනවා. අපි හදන expand ප්‍රමාණය. හැබැයි එතන x1 කියන්නේ හදන ප්‍රමාණය without OT. x1 හැබැයි x3 කියලා කියන්නේ number of paper to be produced with OT. x3 කියන්නේ ඒ බාණ්ඩයමයි ඒ වර්ගයේ බාණ්ඩයමයි හැබැයි එකක් හදන්න පැය 10යිමයි යන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක අපි ගන්නෙ with OT. with OT උනාට මේ කන්ස්ට්‍රේන්ට් එකට බලපෑමක් නැහැ. එකම වෙනස මුළු බාණ්ඩ ඒ ප්‍රමාණය x1 x3 කියලා දෙකකට කඩා ගන්න වෙනවා. ඒ දෙකට කඩා ගන්න with OT without OT. x2 එක b බාණ්ඩයකට පැය යන්නේ x4 කියන්නේ b බාණ්ඩමයි with OT. එතකොට ඒ පැය යන්නේ OT උනා කියලා පැය ගන්න එතන වැඩි වෙන්නේ නැහැ. කටින් ඩිපාර්ට්මන්ට් එකේ පැය ගන්න හානියක් වෙන්නේ නැහැ. මේ මැසිමේ අංශෙත් තේරෙන්නේ හැමයි අර කලින් ඩිටර්මිනස් පැරාමීටර්ස් දීලා තියෙන එකම ගන්න 2x එක තමයි 6x2 ආපහු ඒ බාණ්ඩ with OT වලට 2x3 6x4 මේක ඕනනම් x1 x2 ඒ වලට කියලා x3 x4 b වලට ගන්නත් පුළුවන් නැත්නම් මම මේ ඩිෆයින් කරලා දෙන දේ ඕන විදිහට ඩිෆයින් කරගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ ඊළඟට අපි ගැටලුව තිබ්බ ෆිනිෂින් ඩිපාර්ට්මන්ට් එකේ බලන්න කලින් රේෂියෝමයි ගන්න 3 x1 කියන්නේ 1යි පැය යන්නේ ඒක ඒ බාණ්ඩ වලින් හදන ප්‍රමාණය without OT 3x2 කියන්නේ b බාණ්ඩ වලින් හදන ප්‍රමාණය x2 කියන්නේ b බාණ්ඩ වලින් හදන ප්‍රමාණය without OT හැබැයි 3 කියන්නේ ඒ b එකකට අවශ්‍ය පැය 3යි එතකොට ඊළඟට x3 කියන්නේ b බාණ්ඩ ප්‍රමාණයමයි with OT ඒ පැය යන්නේ ඒ ඩිපාර්ට්මන්ට් එකේ එකක් හදන්න ඒ රේට් එක වෙනස් වෙන්නේ නැහැ එක බාණ්ඩයකට පැය ගණන් වෙනස් වෙනවා නමුත් මුළු පැය ප්‍රමාණය අඩුවක් තමයි තියෙන්නේ ඒකට තමයි අතරේ 80 යෝජනා කළ තිබ්බේ 780ට වෙනවද ඒක වල හරියට හැදුවා 780ට හැදුවා නම් ඒ කන්සර්න් එකේ left hand side එක වැරදි වලගේ කලින් තිබ්බේ එකත් එක්කම කෙලින් දාන්න බෑ ඊළඟ අනිත් පැකේජින් එකත් ඒ විදිහටමයි හදන්නේ නිර්ණන සංගුණක වෙනස් වෙන්නේ තීරණ විචාරණ දෙකක් වශයෙන් තිබ්බ එක 4 වෙනවා අවසානයේ සියලු විචාරණ වැඩිම සමාන ඉච්ඡා කරන්නේ දැන් ඉතින් වාඩි හිතනවා ලේසින් මේක ශ්‍රමයක් නෑ නමුත් මේ සිතුවිල්ල මුලින්ම ඇති කර ගැනීම තමයි අවශ්‍ය ඒක තමයි ඔයාලගේ දැනුම වර්ධනය වීමක් කියලා අපේක්ෂා කරනවා මේ උත්තරේ සම්මුත අලුයන්ම ගන්න පුළුවන් නම් ඒක තමයි වඩා විභාගයේ මේ වගේ ගානක් දෙකේ කලින් හදපු නැති එකක් වෙන්න පුළුවන් ඒකට හැකියාවක් තියෙනවා Tamanට මේ වගේ හරියට නිවැරදිව කරයක් ඩෙවලොප් කරන්න මම කැමති ගොඩක් විභාගෙදී ඒ වගේ ඉනෝවේටිව් ක්වෙස්චන්ස් දෙන්න එහෙම නැත්නම් කලින් කරපු එකක් මේ මොඩල් එකම නැවත ආයෙ දෙන්න අපේක්ෂාවක් නැහැ. ඒ මොකද ඔයාලගේ දැනුම වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ නිසා දක්ෂයා හැකියාව තියෙනවා හොඳ ඒකක් ඒ ප්ලස් එකක් හොඳ මාක්ස් වලට යන්න. ඒකෙන් ඔයාලගේ ඩාන්ස් එක සෙකන්ඩ් අපරේට් එක ඩිග්‍රී පාස් වෙන්න පුළුවන්. මේ සබ්ජෙක්ට් එක හරි පිටුවලක් වෙයි කියලා මම හිතනවා. හරියට ස්ටඩි කරොත් ඒ දැනුම වර්ධනය කරනවා. ගැටලු තියෙනවා නම් තරක තියෙනවා නම් උවිතත් කරන්න පුළුවන්. අපි හරි මේ පිළිතුරට දාලා ප්‍රශ්න ගැටලු තරක මම කැමති ඒවට ඇත්තටම ඉදිරිපත් කරන්න පුළුවන් මයික් ඩවුන් කරලා වන්න කතා කරන්න හැකි. අපිට සීමිත කාලයක් තියෙන්නේ. අද මේ පාඩම අපි ඉවර කරලා හොඳයි. මොඩල් ෆෝමියුලේෂන් ඊළඟ දවස් සොලියුෂන් වලට යන්න පුළුවන්. ප්‍රශ්න අහලා මගේ ඊළඟ දවස් වෙනකොට ළඟ තියාගන්න ඕන හොඳයි. ඊළඟ දවසේ තව ගැටලුවක් තියෙනවා මම 30 වෙනිදා ඊළඟ දවසේදී Do you have any questions?
handout එක මම දැන්නමත් already upload කරලා තියෙන්නේ මේ tute එක කලින් දාන්න අනිවාර්යයෙන් මේක මම අප්ලෝඩ් කරන්න නමුත් මම ඉස්සරහ questions වල answers දාන්නේ. මොකද එහෙම දැම්මොත් වැඩක් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඔයාලා අදන්න ඉස්සෙල්ලා ගාන දාන්න. දැන් දැන්ටමත් ගණන් ටික එවලක් තියෙනවා. මේ handout එක අප්ලෝඩ් කරලා තියෙනවා. නැත්නම් මම මේක දාන්න. අප්ලෝඩ් කරලා නැත්නම් මට කියන්න බලන්න. මේ handout එක. linear programming model formulation question ටික ඔක්කොම තියෙන්න ඕනේ එතන. මම හිතන්නේ ඒක මම අප්ලෝඩ් කරලා තියෙනවා. අප්ලෝඩ් කරන්න යවලා තියෙන්නේ කළා නැද්ද කියන එක මම බලන්න ඕන. මම හිතනවා වීඩියෝ ටිකයි මේකයි දාලා ඇති කියලා. PowerPoint slides. ඒ නැත්නම් මට හිත වෙනකොට ඒක අප්ලෝඩ් කරන්න කියන්න පුළුවන්. right අපි යමු ඊළඟ ගන්නට. තපය කාලක් තියෙනවා. seven answers එක තමයි මම බලන්න පුළුවන් නමුත් ඔයාලට මම අප්ලෝඩ් කරා මේකෙන් බලන්න answer number 7 okay let's go PDF එකක් නැහැ කියලා කියනවා ඒ last upload මම අහන්නම් ඒකේ හෙට අප්ලෝඩ් කරන්න PowerPoint slides right introduction එක විතරයි තියෙන්නේ කියලා කියන්නේ. හොඳයි. මම linear program model formulation වලට අප්ලෝඩ් කරන්න කියන්න. එතකොට ඔයාලට ඊළඟ සතිය සමන දෙයට ඉඳලා ඔයාලට පුළුවන් බලන්න. right. අපි යමු ඊළඟ ගන්නට. ගාන අපි දින්න ඕන කලින් අතරම මේ mistake එකක් වෙන්නේ නැති. ඊළඟ ගන්න බලන්න. okay. A truck company requires the following minimal number of drivers for its truck operation during 24 hours. මේ truck සමාගමකට අවශ්‍ය drivers ලා අවශ්‍ය නොවන මේ පැය කාලය පුරා මේ truck එක ඔපරේට් කරන්න. period එක මේකේ formatting නම් පොඩි දෝෂයක් තියෙනවා මේක හදන්න. Pada meta hondai right දැන් බලන්න මෙතන මේ දැන් ඉවරදී මම ඒක සකස් කරා මෙතන කියන්නේ period දවස් පැය 24 තුල period 6කට කලකින් shift 6කට කඩලා තියෙනවා. එක shift එකක් පටන් ගන්නේ මධ්‍යම රාත්‍රී 12 ඉඳලා උදේ පාන්දර 4 දක්වා. ඒකට drivers-ලා minimum අවශ්‍යයි කියලා කියන 5. ඊළඟ shift එක පටන් ගන්නේ පාන්දර 4 ඉඳලා උදේ 8 දක්වා 10ක් අවශ්‍යයි. 8 ඉඳලා 12 දක්වා 20ක් අවශ්‍යයි. දැන් 12ට අපි පිටු වෙගෙන එන්නේ. ඒ 12 කියන්නේ දවල් 12. ඊළඟට 12 ඉඳලා 16 කියන්නේ 4 දක්වා තව 12ක් අවශ්‍යයි 4 ඉඳලා රාත්‍රී 8 දක්වා 20 කියන 8 22ක් අවශ්‍යයි රාත්‍රී 8 ඉඳලා 24 කියන්නේ මධ්‍යම රාත්‍රී 12 කියන පැය 24 අවසන් වෙන අවස්ථාව 8 දිනක් අවශ්‍යයි according to the shift schedule a driver may join for duty at midnight ඒ කියන්නේ රාත්‍රී 12ට උදේ පාන්දර 4 8 12 16 20 අපේ 8 20 කියන 8 රාත්‍රී 8ට work continuously for 8 hours. Driver කෙනෙක් join කරනොත් එයා පැය 8ක් එක දිගට වැඩ කරන්න ඕන. දැන් මේකේ ඇත්තටම දැන් මේ shift එක හදලා තියෙන්නේ පැය 4කට. පළවෙනි shift එක කියන්නේ පැය 4යි තියෙන. දෙක කියන්නේ පැය 4යි. ඔක්කොම පැය 4යි 6ක් තමයි 24 වෙන්නේ. ඒතර මේක කියනවා මේ driver කෙනෙක් join කරනොත් එක shift එකකට එයා එක දිගට continuously පැය 8ක් වැඩ කරන්න ඕන. අන්න ඒක consider කරලා අපිට කියනවා formulate the problem as LP problem for optimal shift plan. ප්‍රශස්ත shift plan එක හදන්න මේ මොඩල් එක ඩෙවලොප් කරන්න කියලා. මේක පොඩක් හිතන්න ඕන ගානක් එකපාරට අපි මේ වගේ ගානක් කලින් කරලා නැහැ. එතකොට එහෙම කිරීම අවශ්‍යතාවයක් නැහැ. දැන් දෙන දැනුම අවබෝධය මත ඔයාලා හිතනවා මොනවාද මේක තීරණය කරන්න ඕන. මොනවාද තීරණ විචලනය. මොකක්ද අරමුණ වෙන්නේ. මොනවාද constraints වෙන්නේ. අවසාන පියවර නම් ඉතින් ඇත්තටම දැන් තමයි දන්නවා all xij greater than or equal 0. තීරණ විචලන ඍණ වෙන්න බෑ කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට ලකුණක් වෙන් කරනවා. ඒ ලකුණ already තියෙනවා. right මොනා කරන්න බැරි වුණත් all xij greater than or equal 0 කියලා 0 එකක් නැතුව ලකුණක් ලැබෙනවා ඒක වලින් නැත්නම් 0 තමයි හම්බෙන්නේ right
එහෙනම් මෙතනදී මොකක්ද අපි තීරණය කරන්න ඕනේ? නැවත මම කියන්න. පැය 24ක shift 6ක පරිච්ඡේදයක් පීරියඩ් වෙන් කරලා තිනවා. එක shift එකක් කියන්නේ පැය 4යි. එක shift එකට අවශ්‍ය ඩ්‍රයිවර්ස්ලා සංඛ්‍යාව දීලා තියෙනවා. number of drivers required, right? මේකේ කන්ඩිෂන් එක තමයි දැනට තියෙන shift plan එකේ එක shift එකක් කියන්නේ පැය 4යි. ඒතකොට ඩ්‍රයිවර් කෙනෙක් join කරන shift 1 එකට එයා continuously පැය 8ක් වැඩ කරනවා. ඒ කියන්නේ පළවෙනි එකට එන ඩ්‍රයිවර්ස්ලා දෙවෙනි shift එකේ පැය 4ක් වැඩ කරනවා. continuously වැඩ කරන්න ඕනේ. ඒකට number 19 Software Notice Act 8 hours we should work no that ඒක අපි කන්සිඩර් මේක කියලා නැහැ. නමුත් අපි දැනට මම දන්නවා සාමාන්‍ය සේවකෙක් පැය 8ක් වැඩ කරන්න ඕන කියන කාරණය. ඒ නිසා අපිට මේ පැය 8ක් continuously වැඩ කරන්න ඕන කියන එක කන්සිඩර් කරලා මේ shift plan එක ඔප්ටිමල් විදිහට සකස් කරන්න අදාළ මොඩල් එක ඩෙවලොප් කරන්න තමයි කියන්නේ. එහෙනම් මට මුලින්ම කියන්න මේකේ කොච්චර decisions variable සංඛ්‍යාවක් තියෙනවා. මේක මම simplify කරන්න ඩයග්‍රෑම් එකක් ඇඳලා පාසෙන් තේරුම් ගන්න ඒ ඩයග්‍රෑම් එකක්. මේ ගැටලුවක් සංකීර්ණ වුණාම අපිට ඒකට අපිට සිසුමක් උපදී ඩයග්‍රෑම් එකක් ඇඳලා simplify කරන්න. right? මේ තියෙන්නේ පැය 24ක් කාලේ. අපි බෙදනවා shift මධ්‍යම රාත්‍රියේ 12ට පටන් ගත්තොත් ආන්දර 20 ඔන්නෝසෝ වගේම නැතුණාට shift 6කට බෙදුවා බලමු මෙතන එක shift එකක් ඒ කියන්නේ හරි තව එකක් කොහමද 6ක් තියෙනවා 6 වැඩි කිරීම 4 අපිට එන්නේ මෙතනින් පටන් ගන්නම්කෝ x1 කියලා. sorry මේක මම කිව්ව උත්තරේ නෝ. අපි මේක චුට්ටක් තියමු. උත්තරේ පස්සේ බලමු. මම අවශ්‍යයි එතකොට ඔයාලගෙන් දැනගන්න number of decisions variable කියන්නේ. ඒක කතා කරලා අපි අපිට නැත්නම් number of decisions variable කියන්නේ. තීන විශාලං කියන්නේ. අයක් කියන එක තමයි කියන්නේ මම කියන්නේ උත්තරේ කියුණා අතර මේ කැන් දෙකක් දාලා දිනවා කලින් අහන්න කමක් නැහැ. right? so තීන විශාලං 6යි අතර මෙතන ගත්තොත් x1 ඔයාලකට දක්ෂය මම දන්නවා right? x2 ඒ කියන්නේ හරි උත්තරේ දෙන්නේ නේද මම කිව්වට පස්සේ 3යි x3 x4 x5 x6 මෙතන අපි තියෙන විශාල 6ක් තමයි ගන්න. මොකක්ද විශාල කියන්නේ? මේක එකටම ඩිෆයින් කරපෑයි. මට කියන්න තියෙන විශාල ගොඩක් දිනකොට එකින් එක ඩිෆයින් කරන්න යන්න එපා. විශාල කාලයක් යනවා. අපි කියනවා all xij. all xij කියන්නේ ඔක්කොම තියෙන විශාලයක්. මොකක්ද කියන්නේ? මොකක්ද අපි තීරණය කරන්නේ? x1 කියන්නේ මොකක්ද? අන්න දැන් කියන්න උත්තරය. How we are going to define x1? මේක ඩිෆයින් කරනකොට අපිට all xij කියලා ගන්න හැකියි. xij equal කියන්නේ ඔක්කොම විචලන 6 මේ තුල තියෙනවා. කොහොම ඩිෆයින් කරා? මොකද්ද මේ x1 x2 x3 4 5 6 වලින් රිප්‍රසන්ට් කරන්නේ? බලන්න කියන්නේ. ඕන ගන්නවා මම යන්න නැවත. hours ගණන no x1 වලින් කියන hours ගණන තීරණය කරන දෙයක් නෑ පුතා ප්‍රායෝගිකව හිතන්නේ hours ගණන කියලාම තියෙනවා දවසට පැය 24යි shift එකක් ගන්න ෂෙඩියුල් කරලා දෙන පැය 4කට
නමුත් ඩ්‍රයිවර් කෙනෙක් ජොයින් වුණාම එක shift එකකට continuously පැයකට වැඩ කරනවා. ඒක අපි තීරණය කරන්න අවශ්‍යතාවයක් නැහැ. Already decided. අපි තීරණය කරන්න ඕන මොකද්ද? ඒක වැදගත් වෙන්නේ. මම හිතන්නේ ඒක උත්තරයක් තියෙනවා මේ shift එකකට ඉන්න ඕන drivers ලා ගන්න. අන්න ඒක තමයි අපි අත්‍තරම තීරණය කරන්නේ. Number of drivers required each shift. Right? Total number of drivers required for each shift. ඒක අපි තීරණය කරන්නේ. අපි තීරණය කරන්නේ drivers ලා ගන්න. Number of drivers required. X1 කියලා කියන්නේ number of drivers required for shift number 1. X2 can number of drivers required for shift number 2, number of drivers required for shift number 3, and then තමයි අපි ඉන්නේ. එහෙනම් මෙතන ගන්න ඕනේ number of drivers required for each shift. ඒක තියෙනවා. එහෙනම් මෙතන එක define කරන්න ඕන අවශ්‍ය නැහැ. number of minimal ඒකත් වැදගත්. minimal drivers required for each shift. Minimal drivers required for මම උත්තරේ හදලා තියෙන්නේ each shift. පොඩ්ඩක් අපි define කරා. එතකොට මේ එක shift එකේ ඉන්න ඕන drivers ලා ගන්න දීලා තියෙනවා. දැන් මේකේ විශේෂත්වය තමයි අපි තුමු මෙතෙන්ට පළවෙනි shift එකට join වෙන drivers කී දෙනෙක් හරි join වුණාම එයා වැඩ කරන්නේ අය හතරනේ පළවෙනි shift එකේ ඒ drivers ප්‍රමාණයම second shift එකේ වැඩ කරනවා. right? second shift එකට යන drivers එතන පැය හතරනේ එයා third shift එකේ වැඩ කරනවා. එතෙන් යන drivers ලා හතරවෙනි shift එකේ වැඩ කරනවා. එතෙන් යන drivers ලා පස්වෙනි shift එකේ වැඩ කරනවා. එතෙන් එන අය හයවෙනි එකේ වැඩ කරනවා. හයවෙනි එකට එන අය පළවෙනි shift එකේ වැඩ කරන්නත් ඔය විදිහට මේ පැය 8ක් කව වෙනවා. එහෙනම් ඔය ගැන චුට්ටක් හිතලා බලන්න කොහොමද අපි මේ මොඩල් එක ඩෙවලොප් කරන්නේ. right? දැන් මේ distance variable හරි number of drivers required, minimal number of drivers required for each shift. එකේ shift වල කොච්චර drivers ප්‍රමාණයක් අවශ්‍යද කියලා. මට objective එක කියන්න බලන්න. objective either maximize or minimize. මොකක්ද objective? පරිම කිරීමක්ද අවම කිරීමක්ද? මොකක්ද objective? මම ඕන ගන්නට යන්න. objective minimize. මොකද minimize කරන්නේ? That's important. Minimize කියන කලේස් එක තීරණය කරන්න 50-50 plus 50 or I maximize or minimize. Yes. Minimize කරන්නේ what? සංදයක් කියන drivers. That's correct. ඒක තමයි නිවැරදි උත්තරය. අපි minimize කරන drivers කොහොමද objective function develop කරන්නේ? ලියන්න බලන්න objective function minimize is equal කොහොමද එන්නේ? Minimize is equal number of drivers. That's correct. Minimize करना number of drivers. कौन ले आने? Minimize is equal. यहाँ पे तो लिया नहीं दबोना पे number of drivers. Number of drivers कहने का आपे सिंगल लीला हरियाणा नहीं sorry. मैं words वाले लीला हरियाणा ने NUMBR number of drivers का आपे सिंगल का convert कराना होना संकेत वर्ड. ये ना आपे number of drivers कहने का दान होने दे x1 plus x2 plus x3 plus x4 plus 5 plus 6. That's correct. Right? And it's minimize number of drivers. Right? Then subject to develop the constraint. What are the constraint? What are the constraint? මොනවාද සම්බන්ධ වෙන්නේ? කොහොමද
සම්බන්ධ ඩෙවලොප් කරන්න අපි කියන්න ඕනේ පළවෙනි shift එකේ අඩුතරමින් ඩ්‍රයිවර්ස්ලා 5ක් ඉන්න ඕන. හැබැයි ඩ්‍රයිවර්ස්ලා ටිකට පැයක් වැඩ කරන්න ඕනේ. මේක අපි මෙන්න මෙහෙමයි හදන්නේ. සම්බන්ධයෙන් ගොඩනගනකොට අපි ගන්නේ shift number 6 වෙනි එකේ ඒ කියන්නේ පාන්දර 12 ඉඳලා උදේ පාන්දර 4 දක්වා වැඩ කරපු ඩ්‍රයිවර්ස්ලා ප්‍රමාණය 6යි x6යි. ඒකට එකතු වෙනවා shift 1 එකට අලුතෙන් වෙන ඩ්‍රයිවර්ස්ලා ගන්නවා. x1 ප්‍රමාණය වැඩි හෝ සමානයි දෙක එකතු 5ක් වෙනවා. තේරෙනවද මං කියන්නේ? වැඩි හෝ සමානයි 5 කියලා ගන්න. මෙතන ගන්න වැඩි හෝ සමානයි. ඒකට x6 කියලා කිව්වේ කලින් shift එකෙන් shift number 1 එකට වැඩට එන ප්‍රමාණය. right? මේ මම ඒ උත්තරේ පස්සේ ප්‍රශ්නයක් අහන්න මම කතා කරන්න ඉගෙන x1 x6 කියලා කිව්වේ කලින් shift එකේ වැඩ ආපු ඩ්‍රයිවර්ස් ප්‍රමාණය එයා පැය 4ට වැඩ කරේ. ඒ නිසා මේ කියන 6ට ආපු අය මෙතෙන්ට වැඩට ආපු කට්ටිය පැය 4ට මෙතන වැඩ කරන්නේ. එක shift එකක් කියන්නේ පැය 4යි. මේ number of drivers ලා කියන්නේ අපි x6 කියලා ගන්න. මේ x6 number of drivers ලා අනිවාර්යෙන් x1 එකේ වැඩ කරන්නේ. x1 එකට අවශ්‍ය වෙන්නේ minimum 6යි. එහෙනම් x1 එකට x6 වැඩ කරපු drivers ලා ටිකක් වැඩට එනවා. අලුතෙන්ම x1 ප්‍රමාණයකුත් වැඩට එනවා. මේ දෙකේම එකතුව වැඩි හෝ සමානයි 5 වෙනවා. මොන විදිහට සම්බන්ධ කියන්නේ අපි බලමු මේක උත්තරේ. වෙලාව අවසන් වෙන නිසා දැන් ඊට වඩා ඉස්සර ගන්න දැන් මේක අපි සෑහෙනට හදලා ඉවරයි. all xij number of drivers required for each shift චලයන් 6යි. එතකොට objective function එක වෙන්නේ number of drivers required කියන එක ඔක්කොම ටික විචල් ටික කරන් තියෙන්නේ. කලින් shift එකේ ආපු x6 6 වැඩ කරනවා shift number 1 වල ඒ නිසා x6 plus x1 වැඩි හෝ සමානයි 5. එතකොට පළවෙනි shift එකට ආපු x1 number of drivers ලා පැය 4ට වැඩ කරේ. ඒ අය තව පැය 4ක් දෙවෙනි shift එකේ වැඩ කරන්නේ. දෙවෙනි එකට අලුතෙන් වෙන ප්‍රමාණය තමයි x2 කියන්නේ. ඒ දෙගොල්ලන්ගේම එකතු 10ට වඩා වැඩි වෙනවා. දෙවෙනි shift එකේ වැඩි කර drivers ලා පැය 4යි වැඩ කරේ. අය තුන්වෙනි shift එකේ පැය 4ක් වැඩ කරේ. ඒ නිසා x2 plus x3 කියන අලුතෙන්ම තුන්වෙනි shift එකට එනයි. ඒ දෙගොල්ලන්ගේම එකතු පැය 20 drivers ලා ඉස්සර වඩා වැඩි වෙනවා. ඔය විදිහට තමයි මේක අපි වල කරන්න. අන්තිමේදී non-negative transition එක මේකේ අත්‍යවශ්‍යම නැහැ. මොකද already අපි කියලා තියෙනවා. ඒ විචලයන් වැඩි හෝ සමාන වෙන්න ඕන කියලා. නමුත් සම්ප්‍රදායික වශයෙන් ඒක ඇතුළත් කරන නිසා මේක ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් උච්චරයි ගානේ පිළිතුර විදියට ගන්න ඕන. එහෙනම් මම හිතන්නේ අදට අපි දේශනය අවසන් කරමු. දැන් වෙලාව අවසන් වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ අපිට කන්ටිනියු කරන්න හැකියි.